විශ්වවිද්‍යාල සහ බාහිරෝපාදී GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 ආයතනය සක්සස් Full English Academy ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Hello everybody, welcome to Successful English Academy conducted by Tilina Gamage. You come to this class, learn, improve your English knowledge. So what I am going to teach you in this course, I am going all the basic you want, such as grammar and basic vocabulary and sentences structure, so on. You might be wondering, why am I not able to speak English fluently? Why can't I speak English with confidence without any hesitation? So, මේ කෝස් එකේදී විශ්වවිද්‍යාල සිසුන්ට බාහිර උපාධි සිසුන්ට සරලව ඉංග්‍රීසි භාෂාව කියා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මම පොඩි පුංචි තරක් ගන්නම් අපිට ගොඩක් අමතක වෙන ඒ වගේම ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න තැනක් මම ගන්නම්. affixes normal විශ්වවිද්‍යාල සිසුන් බාහිරෝපාදී GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වේලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිරෝපාදී සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සය මාලාව සාදා ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සිහිනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. good night everybody. right ළමයි මට මැසේජ් එකක් දාන්න මාව ඇහෙනවද බලන්න. දැන් ඇහෙනව නේද? මාව ඇහෙනව නේද හැමෝටම? right okay. හැමෝම මට පොඩි chat එකක් දාන්න. right ඇහෙනව නේද? right okay. එහෙනම් වෙන වැඩ කරන්න එපා. ගොඩක් දෙනෙක් ඔය ඇඳ උඩ ඉන්නවා මම බලාගෙන හිටියා. ඇඳවල් උඩ ඉන්නවා, කුස්සියේ ඉන්නවා, බාත් รู ම් එකේ ඉන්නවා, දුවන ගමන් තමයි වැඩ කරන්නේ. අහගෙන දැන් මේක අහගෙන ඇහෙන්න දෙන්න එපා, අහගෙන ඉන්න. right okay thank you. ඇහෙන්න දෙන්න එපා, අහගෙන ඉන්න. අහගෙන දින්නේ මේ ඇහෙන්න දීලා දින්නේ. අහගෙන ඉන්න. ඉතාමත්ම පැහැදිලිව අහගෙන ඉන්න බැරි වෙන්නේ නැහැ. මොකද අපි මේ පුරුදු වෙන පන්ති කරන නෙවෙයි පළවෙනි දවසේ පටන් අරගෙන එහෙම නෙවෙයි කරන්නේ. ඒක නිසා ඔයාලට අහගෙන ඉන්න බැරි වෙන්නේ නැහැ. පොඩි දෙයක් කියන්න ඕන මුලින්ම. මේ ඔයා යන අවසාන පන්තිය. අහගෙන ඉන්නනේ. right okay නිපුණ. මේ ඔයා යන අවසාන පන්තිය. මොකද එහෙම කිව්වාම හිතෙන්නේ. හිතා ගන්න බෑනේ. මොකද පන්ති සාමාන්‍ය දහස් ගානකට පන්ති ගිහිල්ලා තියෙන ගොඩක් අය. ගිහිල්ලා අදත් ආව පොඩක් චෙක් කරලා බලන්නනේ. කවුද මේ පොරක් පන්ති කරනවා චුට්ටක් බලන්න ඕන මිනිහා. කතා එහෙම කියලානේ. එහෙම නේද බලන්න ආවේ.
හරි එහෙනම් මම හැමෝටම කියන පොඩ්ඩක් ඉන්න අඩුම පැය දෙකක් ඇයිකාමාර පැය විනාඩි 45ක් ඉන්න පොඩ්ඩක් අහගෙන පොඩි ටයිම් එකක් දෙන්න වාගේ සම්පූර්ණ ලයිෆ් එක වෙනස් වෙන්න පුළුවන්. right, this is your final class, your life. මේක වාගේ ජීවිතයේ අවසාන. ලංකා විවිධ කැම්පස් වල ළමයි මෙතන ඉන්නවා. කැලණි විශ්වවිද්‍යාලේ, right, ඒ වගේම ජයවර්ධනපුර කොළඹ විශ්වවිද්‍යාලේ, කියන්නේ බාහිර අභ්‍යන්තර සිසුන් දෙපිරිසම ඉන්න. බාහිර උනත් අභ්‍යන්තර උනත් ගැටලුවක් නැහැ. බාහිර උපාධි සිසුන්ට අභ්‍යන්තර සිසුන්ට කියලා විශේෂයක් නැහැ. ඉංග්‍රීසි පේපර්ස් ඔක්කොම එකයි. මම ඒව පෙන්නන්නම් ඔයාලට. පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. ඇසයින්මන්ට් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. right. එතන මෙතන ඉන්න අය මං හිතන්නේ පන්ති වලට ගිහිල්ලා තියෙනවා සෑහෙන්න. ගිහිල්ලා එක එක්කෙනා බල්ලා සර්ලා චෙක් කර ඉඳලා ගොඩක් අය රිපීට් වෙලා ඒ වගේ තමයි ඉන්නේ. සාමාන්‍ය මගේ ළඟට එන්නේ අවසාන ළමයි ටික. කියන්නේ ගිහිල්ලා එහෙමේ ගිහිල්ලා ඒගොල්ලෝ අවසානට එනවා. right. දැන් අපි මෙහෙම මේ කොරෝනා කාලේ මේ කාඩ් එකක් දාගන්න. එහෙම නැතුව මේ සල්ලි කීයක් කරේවා ඒ කියන්නේ සල්ලි නැතුව ඉඳලා මේ හරි අමාරුවේ එහෙම කරන ක්ලාස් එකක් නෙවෙයි. හරි. දැන් මම අවුරුදු ගණනාවක් පන්ති කරනවා. විශ්වවිද්‍යාලයට ඇවිල්ලා හැමෝම දන්න වැතනේ මම තිලින ගම ගිහින් කියලා මම පම්පොර එක ගහ විස්තර කරන්න යන්නේ නැහැ. මොකද විස්තර කරන්න එහෙම අවශ්‍ය නැහැ. ඔයාලට මේ ලින්ක් එක ෂෙයා කරපු ඔයාලට දුන්න අය එන්න කියපු අය හැමෝම දන්නවා තිලින ගම කියන්නේ කවුද කියලා. ඒ නිසා මම ඒ කියන්නේ වැඩි ඔයාලට එක්ක කතා කරන්න යන්නේ නැහැ. මට ඕන වැඩේට බහින්න. right. අනිත් එක අපි ප්‍රතිඵල පෙන්නපු පම්පෝඩි නැති, අයිවාරු නැති, සෝබන නැති, බොරු කතා නැති නිකන් අර කැටයම් නැති පන්තියක්. right. මේකේ ඉන්න ඕනේ ඉගෙන ගන්න ඕන ළමයි ටික විතරයි. අනවශ්‍ය කට්ටිය අපි තියාගන්නෙත් නැහැ, ඉන්න දෙන්නෙත් නැහැ. හරි. ඒ කියන්නේ අපි මේ ළමයි අර මෙහෙම බලලා මෙහෙම සල්ලි බලලා එම ගන්න පන්තියක් නෙවෙයි මේක. එතකොට මේකේ අවසාන ප්‍රතිඵලය තමයි විභාගේ පාස් වෙන එක. සහ ඉංග්‍රීසි භාෂාවට පදනමක් කියන්නේ විශේෂයෙන්ම ඔයාට ලයිෆ් එක චේන්ජ් වෙන එකක් තමයි මේක යන්නේ. right. පුළුවන් අය කැමරා ඔන් කරගෙන ඉන්න කිසිම ගැටලුවක් නැහැ. කැමරා ඔන් කරන් ඉන්න පුළුවන් නම් හොඳයි. අර මයික් ටික මම ඔෆ් කරලා තියෙනවා. right. මේකේ මටම ආවේනිකු රටා කීපයක් තමයි මම භාවිත කරනවා. බලන්න අද මම වාට අභියෝග කරනවා මම උගන්වන කිසි දෙයක් ඔයා ඉගෙනගෙන නැහැ කියලා. right. මේක ගොඩක් අය මට කතා කළන් කියන්නේ අනේ සර් අපිට මුලක ඉඳලා පැහැදිලිව ඉංග්‍රීසි ගැන කියලා දෙන්න. ඒක තමයි පළවෙනියෙන්ම මේ පන්ති අරමුණ තමයි මුලක ඉඳලා පැහැදිලිව භාෂාව හැදුන තැන ඉඳලා භාෂාව කොහෙන්ද පටන් ගත්තේ කියන තැන ඉඳලා ගැන පන්තියක්. ඒ කියන්නේ පළවෙනි අභියෝගය මම කියන්නේ පුළුවන් නම් මට එවන්න මම එහෙම පන්තියකට ගිහිල්ලා තියෙන අවශ්‍ය නැහැ කියලා. right. එහෙම ඉන්නවනේ දැම්ම ලොග් අවුට් වෙන්න මම විනාඩි කිහිපයක් දෙන්න. මොකද මේකෙන් අපි හිතමු දන්න ළමයෙක් හිටිය කියලා. එයා අහගෙන ඉන්න චුට්ටක්. එතකොට එයාටත් මේකේ ෂාප් වෙන එක වෙන්නේ. right. අපි මේක පටන් ගන්න ගමන් සිම්පල් ප්‍රසන්ටෙන්ස් ලියා ගන්න පසන් කන්ටිනියු මේ වගේ කරන්න අපි එහෙම උගන්නන අය නෙවෙයි අතන. right. කියන්නේ මම සාමාන්‍යයෙන් පිළිවෙලට ඉගෙන ගත්ත මිනිස්සෙක්. ඒ කියන්නේ මම මේ වාට උගන්නන්නේ මම බාහිර උපාධි කළා නෙවෙයි. තිල්ලගමගේ Facebook page එකට ගිහිල්ලා බලන්න. අපි පිළිවෙලට යුනිවර්සිටි ඇවිල්ලා මම කැම්පස් ළමයින්ට උගන්වන කෙනෙක් කාලයක් තිස්සේ. right. ඒ වගේම ප්‍රතිඵල පෙන්නලා තියෙන කෙනෙක්. අපේ YouTube channel එකට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද මේ කෝස් එක අලුත්ම විදියට අපි පටන් ගන්නේ කලින් මගේ පන්තියට එන්න බැරි වෙච්ච ළමයි පිරිස තමයි මෙතන ඉන්නේ. right. ඒකට එයාලට නැවුන් ආරම්භයක් දෙන්නේ. ඇති හොඳටම ඇති. අර පළවෙනි දවසේ නිසා පොඩි දෙයක් කියන්න ඕන නිසා මම කිව්වේ. නැත්නම් ඔය කතන්දර ටිකක් මට කියන්න අවශ්‍ය නැහැ. ඔයාට පෙන්වන්න විතරයි ඕන. right. එහෙනම් මම වැඩේට පටන් ගන්නම්. මොකද අපේ ප්‍රධාන දේ තමයි දැන් මේ අද ඇවිල්ලා ඉන්නේ විනාඩි කීපය කැපකිරීමක් කළානේ. ඒ විනාඩි කීපයට වාට පොඩි අර්ථයක් දෙන්න. වටිනකමක් දෙන්න. වාගේ පේපරේ ගැන යමක් කියන්න.
සහ ඔයාගේ ජීවිතයට යමක් එකතු කරන්න තමයි මෙතන තියෙන්නේ. මෙතන ඉංග්‍රීසි කිව්වහම ඇත්තටම එන්නේ ඔය මම චෙක් කරන්නනේ. දැන් මෙතන එක එක අය ඇති. හරිද? මාව චෙක් කරන්න ආපු අයට මම අභියෝග කරනවා දහස් වාරකින්. ඒ කියන්නේ කවුරු හරි මාව චෙක් කරන්න ආවොත් මම ඒ කෙනාට දහස් වාරකින් අභියෝග කරනවා. කවුරු හරි මෙතන ගුරුවරු ඉන්නවා නම් ජොයින් වෙලා ඒ අයට මම දහස් වාරකින් අභියෝග කරනවා. රයිට්? ඒ අය කවුරු හරි අපේ ටීම් ඉංග්‍රීසි ගුරුවරයෙක් මෙතන ඉන්නවා කියලා කවුරු හරි ජොයින් වෙලාද එයාට මම ප්‍රසිද්ධිය අභියෝගයක් කරනවා පැයක් මාත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න එන්න කියලා. රයිට්? කවුරු හරි එහෙම ඉන්නවා. ඒ වගේ මොකද ගොඩක් ටීච් කරන කට්ටිය මම එක්කෙනා ගැන කියන්න යන්නේ නැහැ. මම කන්ෆිඩන්ස් ඇතුව කරන්නේ. රයිට්? ලංකාවේ ඕනම විශ්වවිද්‍යාලයක ඕනම ඉංග්‍රීසි පේපරයක් අපි අය ළමයට ලියන්න පුළුවන් විදිහට අපි මේ පන්තියට උගන්වනවා. රයිට්? හරිනේ? එතකොට මේ පන්තියට එන්න ඕන පළවෙනි දේ තමයි අපි මේ සක්සස්ෆුල් ඇකඩමි. නැත්තම් අපේ මේ පන්තියට එනවා නම් අපි ඔන්ලයින් හරහා කරන්නේ වට පහසු. එතකොට මේකට එන ළමයේ සාමාන්‍යයෙන් සතියේ දවස් 5ක් ජොයින් වෙන්න ඕන පන්තියට. හරිනේ? සතියට දවස් 5ක් මම මේක ලියලා පෙන්නන්න. මේ මගේ විදිහ. දැන් අපි උගන්වන්නේ විදිහක් තියෙනවනේ. එක ගුරුවරු වෙනස්. දැන් මගේ විදිය මම මේක තමයි මගේ බෝඩ් එක. මම යූස් කරන විදිය. රයිට්? අපි එක එක්කෙනා විදිහට නෙමෙයි මේක තිලින ගමගේ සිස්ටම් එක. එතකොට ඒකට ඔයා කැමති නම් ඉන්න පුළුවන් නැත්නම් යන්න පුළුවන්. එතකොට මේකට මාත් එක්ක ඉන්න හැම කෙනෙක්ම විභාගේ පාස් වෙනවා. ඒක ස්ථිරයි. ප්‍රත්‍යක්ෂයි. අද්දුටුව. රයිට්? එතකොට දැන් මේ පන්තිය හරි විශේෂයි. අපේ පන්තිය නිකන් මේ බොරුවට සතියට එක දවසක් දාලා පොඩි චූන් එකක් දීලා ආතල් එකක් දීලා හරිද? එහෙම පන්තියක් නෙවෙයි මේක. රයිට්? මේක සාමාන්‍යයෙන් මේ පන්තිය තියෙනවා මන්ඩේ කියන්නේ අද රයිට් 8ට ඒ වගේම වෙන්ස්ඩේ 8ට ඒ වගේම සැටර්ඩේ 8ට නයිට් එකේ තියෙන්නේ ජොබ්ස් වලට ගිහිල්ලා ඇවිල්ලා ජොබ් ඩුවර්ස්ලා ගොඩක් ඉන්නේ විශ්වවිද්‍යාල ළමයි ඉන්නේ ඉතින් ලෙක්චර්ස් ඉවර වෙලා මේ වෙලා මේ පන්තියට ජොයින් වෙලා තමන්ගේ ෂාෆ් කරගන්න ඔළුව හදාගන්න ඉංග්‍රීසි ටික හදාගන්න ඔයාලට ජොයින් වෙන්න පුළුවන් රයිට් එතකොට මේකේ සතියේ එක දවසක් කරලා එහෙම එකක් නෙවෙයි මේ ඒක බොලින්ම ඔළුවට දාන්න ඕන එහෙම කරා කියලා අපි මේ 20000ක් මේකට ගන්න නැහැ අඩුම රුපියල් 2000ක්වත් ගන්න නැහැ මම හරි ඒ කියන්නේ මුළු මාසෙට දවස් 20ක් සතියේ දවස් 5 පේපර් ක්ලාස් එකක් තියෙනවා සන්ඩේ ඒ වගේම තර්ස්ඩේ උදේ මෝර්නින් ජොබ් වලට යන්න පුළුවන් අවුලක් නැහැ මේ ටයිම් එකට ජොයින් ඒ විදිහින් කතා බහ කරලා මාත් එක්ක විසඳ ගන්න පුළුවන් රයිට් එතකොට මෙහෙමයි දැන් අද තමයි මේ පළවෙනි දවසේ ඔයාලට කරන පළවෙනි දවසේ මේ අද පන්තියේ ඒ කියන්නේ මන්ඩේ පන්තියේ ඉතාමත් වටිනවා මන්ඩේ පන්තියේදී මම කරන්නේ ග්‍රැමර් පොඩියට ග්‍රැමර් වල ඉතාමත්ම බේසික් ඉඳලා කොටස මම මේ කරන්නේ හරි ඒ කියන්නේ සියුම්ම කොටස ව්‍යාකරණ වල සියුම් පැතිකඩ තමයි මේ කරන්නේ හරි අද ඒ වගේම වෙන්ස්ඩේ නිවස්පේපර්ස් ඒ වගේම විභාගවලට එන රචනා සැටර්ඩේ දවස් දෙකේම නිවස්පේපර්ස් මොකද අපි පත්තර කරන්න ඕන මුලක ඒ කියන්නේ සාමාන්‍යයෙන් බේසික් නොලෙජ් එක වාට නිවස්පේපරෙන් දෙන්න ඕන ඒක මම මේ PDF එක වාට දානවා දැන් මම මේ උගන්වන එක වාට PDF එකක් හදලා වාගේ ගෲප් එකට දානවා මේ සිස්ටම් එක මම කරන ඒ කියන්නේ මම මෙතන උගන්වන හැමදේම ලියනවා මෙතන මම ලියනවා රයිට් එතකොට මේකේ PDF එක මම ඔයාලට දෙනවා. උගන්නන එක මම ලියන හැමදේම ඔයාලට දෙනවා මම. ගෲප් එකට දාන එක සිස්ටම් එකක්. ඒක මම කරන සිස්ටම් එකක්. රයිට්? මොකද්ද? හරි ඔයගොල්ලෝ මට කියන්නේ කවුරු හරි ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මම ඊට පස්සේ ගෲප් එකට ඇඩ් කරන්න. රයිට්. මේක ඔයා ගෲප් එකට මට මැසේජ් එකක් දාන්න.
ඔය ඇඳවල් වල උඩ ඉඳලා පන්තිර ජොයින් වෙන්න එපා. පිළිවෙලට ජොයින් වෙන්න. හරි. මොකද පන්තිර ජොයින් වෙනකොට ඒ මෙහෙ ඒවා ජොයින් වෙන්න එපා. right. මේ හැමෝම පිළිවෙලට පන්තිර ජොයින් වෙන්න ඕන තැන් තැන් වල ඉඳගෙන එහෙම ජොයින් වෙන්න එපා. ඒතොර කැතයිනේ ඒක. right. ඒක නිසා. එතකොට මෙහෙමයි. ඔන්න බලන්න මම අද පොඩ්ඩක් පටන් ගන්නවා මේ ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියලා එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් මම. මොකද ඉංග්‍රීසි කියන දේ භාෂාවක් විදිහට ගත්තොත් එහෙම කොහොමද මේ ඉංග්‍රීසි භාෂාව අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්න මොනවද ඉංග්‍රීසි වල දැන් අපිට වෙලා තියෙන්නේ මෙහෙමයි. ඉංග්‍රීසි කිව්වට පස්සේ අපිට ප්‍රශ්න රාශියක් තියෙනවා. හරි. එකක් තමයි ඉගෙන ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ඉංග්‍රීසි. කැමති නැහැ. ගුරුවරුන්ට කැමති නැහැ. ඒ කියන්නේ උගන්නන සිස්ටම් එක අවුලක් තියෙනවා. ඉංග්‍රීසි උගන්නන විදිහ පොඩ්ඩක් අවුලක් තියෙනවා. දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම ඔයාලට මුලක ඉඳන් කිව්වොත් එහෙම මේ ඉංග්‍රීසි කොහෙන්ද ආවේ කියලා කවුරු හරි කියන්න බලන්න මේ ඉංග්‍රීසි කියන්නේ මොකක්ද ඇත්තටම? එහෙම ගත්තොත් එහෙම ඉංග්‍රීසි කියන්නේ මොකක්ද? ඉංග්‍රීසි කොහෙන්ද එන්නේ? ඉංග්‍රීසි කොහෙන්ද පටන් ගත්තේ? පොඩ්ඩක් ගත්තොත් එහෙම ඔයා මේක මේව ඉගෙනගෙන නැහැ ඔයා. නැත්තම් භාෂාව ගැන ආදරයක් ආසාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ලෝකේ ගත්තොත් එහෙම සිංහල භාෂාව ගත්තත් අපහසු භාෂාවක්. දැන් අපිට ඒක අවුලක් නෑ අපි සිංහලනේ. අපි සිංහල නිසා අපි සාමාන්‍යයෙන් අපි කටයුතු කරනවා එකසි ගැටලුවක් නැහැ. හැබැයි මතක තියාගන්න ලෝකේ තියෙන ලේසිම භාෂාව ගත්තොත් ඉංග්‍රීසි. හැබැයි ලේසිම භාෂාව ඇයි කියන්නකෝ බැරි වෙලා තියෙන්නේ. දැන් මම කිව්වොත් එහෙම මෙහෙම මේ භාෂාව දැන් මට උත්තරයක් දෙන්න කවුරු හරි මට එවන්න ලෝකේ වැඩිපුරම භාවිතා කරන භාෂාව මොකක්ද කියලා එවන්න මට. මට එවන්න. පුළුවන් නම් මට කියන්න. ලෝකේ වැඩිපුරම භාවිතා කරන භාෂාව මට පුළුවන් නම් කියන්න. ඉංග්‍රීසි නෙවෙයි ගොඩක් අය වල තියෙන ඉංග්‍රීසි කියලා. right. ගොඩක් අය ඉංග්‍රීසි කියලා තමයි වල තියෙන්නේ. හින්දි කියලාත් ඒවල තියෙනවා. ඒ අර අපි දාන්න හිතාගෙන ඉන්නවා හින්දිත් එහෙමයි මාර ප්‍රසිද්ධයි කියලා. හින්දි සින්දු නම් ප්‍රසිද්ධයි. හින්දි සින්දු ප්‍රසිද්ධයි. very good. සමහරව ඒවල තියෙනවා. දැන් ජාත්‍යන්තර භාෂාවක් විදියට ඉංග්‍රීසි ගෙනියනවා කිසි අවුලක් නැහැ. මම මේ නෝට් දාන්නම් ඔයාලට කියවන්න මුලින්ම. ඒ කියන්නේ භාෂාවක් ඉගෙන ගන්නකොට මේ මුලින්ම ටෙන්සස් ඉගෙනගෙන ඒ වගේ විකාර කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. අපි ඒකනේ මේකේ දවස් 5ක් දාලා තියෙන ළමයෙකුට. එයාට ජොයින් වෙලා ඒ දවස් 5 දාලා තියෙන්නේ එන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. right. එතකොට එයාට සම්පූර්ණයෙන්ම භාෂාව ගැන හැම පැත්තකින්ම නොලෙජ් එකක් ගන්න පුළුවන්. නිවුස් පේපර්ස් වලින් ගන්නත් පුළුවන්. ඒ වගේම බේසික් ග්‍රැමර් වලින් ගන්නත් පුළුවන්. ඒ වගේම අවශ්‍ය කරන සමහර වීඩියෝස් මම දෙනවා කවුරුත් කරන්නේ නැති දෙයක් මම කියන්නේ YouTube platform එකක් හදලා තියෙන හැමෝටම ගිහිල්ලා එන්ටර් වෙන්න පුළුවන් එතෙන්ට. right. ගොඩක් දේවල් කරලා තියෙනවා. දැන් ලෝකේ රටවල් වලින් හතරෙන් එකක්. ඒ කියන්නේ දැන් රටවල් අපි ගත්තොත් එහෙම ලෝකේ රටවල් 200ක් තියෙනවා කියලා. 200න් රටවල් 50ක් විතර සම්පූර්ණ ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව නිල භාෂාව වශයෙන් භාවිතා කරනවා. මොන භාෂාවද? නිල භාෂාව. නිල භාෂාව කිව්වේ දැන් අපි කියන්නේ ඔෆිෂියල් ලැන්ග්වේජ් එක කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි කියන්නේ ලෝකේ වැඩිම භාවිතා වෙන භාෂාව නෙවෙයි එතකොටනේ. දැන් හතරෙන් එකක් කිව්වට පස්සේ 200 රටවල් හතරක් නේ. මේක 200 රටවල් ඒ කියන්නේ කොටස් හතරකට බෙදුවොත් රටවල් 50ක් නේ. right.
ඒත් ඉංග්‍රීසි කියන්නේ ලෝකේ වැඩියෙන් භාවිත කරන භාෂාව නෙවෙයි. චීන ජනතාව භාවිත කරන මැන්ඩරින් හෙවත් සාම්ප්‍රදායික චීන භාෂාවත් ස්පාඤ්ඤ සහ ලතින් ඇමරිකානු භාෂාවත් මේ බලන්න. දැන් මම කියන්නේ ඉංග්‍රීසි හැදෙන විදිහ. ඉංග්‍රීසි භාෂාව හැදෙන විදිහ ඉගෙන ගත්තාම ආසෙ හිතනවා. ඇත්තටම ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. ඒ ලැන්ග්වේජ් එකට නිකන් අර අලුත් 50ක් එනවා. මැන්ඩරින් හෙවත් සාම්ප්‍රදායික චීන භාෂාව ස්පාඤ්ඤ සහ ලතින් ඇමරිකානු බහුලව භාවිත වන ස්පාඤ්ඤ භාෂාවත් තමයි පිළිවෙලින් ලෝකයේ වැඩිම භාවිත වන භාෂා අතරින් 1 සහ 2. ඒ කියන්නේ ස්පාඤ්ඤ සහ ලතින් ඇමරිකානු භාවිත වන ස්පාඤ්ඤ භාෂාව. ඔන්න මතක තියාගන්න. මේව ලියන්න ඕනේ නෑ මොකොත්. දැම්ම ලියන්න නෑ. ලියන්න තියෙනකොට මම නෝට් එක දෙනවා. කලබල වෙන්න එපා. මුකුත් අහගෙන ඉන්නකෝ අද. කලබල වෙන්න එපා මුකොත්. දැන් ඔය චීන භාෂාව, ඒ කියන්නේ ඔයගොල්ලෝ චීන භාෂාව පොඩ්ඩක් ඉගෙන ගත්තට කමක් නැහැ. මොකද දන්නවද? ඉස්සරහට වාට චීන නම්ගම්, චීන සින්දු, චයිනීස් බඩු වගේම චයිනීස් මියුසික්, චයිනීස් ෆිල්ම්, චයිනීස් ඩ්‍රාමා, චයිනීස් දැන් කොහොමත් අපි අනුගත වෙලා තියෙන්නේ සියල්ලම ඒ පැත්තට යන්න පුළුවන්. චීන හා right. නමුත් ඉංග්‍රීසි වලට තාම පොඩි තැනක් දීලා තියෙනවනේ සමාජෙ. ඒක වල ජාත්‍යන්තර භාෂාවනේ. දැන් ජාත්‍යන්තර භාෂාව ඉගෙන නොගත්තාම එන්න දුක වැඩි වෙනවා. මම කියන්නම් ඒ දුක වැඩි වෙන විදිහ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ගත්තොත් එහෙම හෝඩියක් වශයෙන් ගත්තොත් එහෙම මේක ඇවිල්ලා හරියම ලේසි වැඩ පිළිවෙලක් තියෙන්නේ. right. ඒ කියන්නේ දැන් මම කියන්නම් ඉංග්‍රීසි කොහෙන්ද එන්නේ කියලා මුලින්ම. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව කොහෙන්ද එන්නේ කියලා. ඉංග්‍රීසි අපි හිතන් ඉන්නේ එංගලන්තෙන් එනවා කියලානේ. එංගලන්තයටත් ඉංග්‍රීසි එනවනේ. එංගලන්තයටත් වෙන කොහෙන්ද ඉන්නේ ඉංග්‍රීසි එන්නේ. ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේක දැන් අපි අට මෙන්න මෙහෙමනේ. ඉංග්‍රීසි භාෂාව යනු මේ බලන්න මේක හොඳට. එංගලන්තේ ගිනිගොඩ දිග ස්කොට්ලන්තයෙන් මුල් කොටගෙන ඇන්ග්ලෝ සැක්සන් ඇන්ග්ලෝනේ ඉංග්‍රීසි වුනේ ඇන්ග්ලෝ සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවකි. මොන යුගයේද? ඇන්ග්ලෝ සැක්සන්ස් right. යුගයේ ගොඩනැගුණු භාෂා 18 වෙනි සියවසේ තුල එක්සත් රාජ්‍යයන්හි අත්කරගත් ආර්ථිකමය විද්‍යාත්මක දේශපාලනික සංස්කෘතික සහ යුද්ධමය දියුණුව හේතු කොටගෙන 20 වන සියවස තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් ඒ නූතන ජාත්‍යන්තර භාෂා බවට පත් වී තිබේ. මෙම ලෝකීය ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදී ප්‍රධාන භාෂා වශයෙන් ඉංග්‍රීසි භාෂාව මේ අහන්නකො. දැන් මෙහෙමයි. ඔය තුර්කි ඔටෝමන් වරුන් විසින් කොස්තාන්තිනෝපලේ අල්ලගත්තට පස්සේ ඕගොල්ලෝ අහලා තියෙනවා කාර්මික විප්ලවයක් ඇති වුණා. right. ඒ වගේම ලෝකේ පුරා මොකද වුනේ? ඉංග්‍රීසි ගොඩක් දෙනා තමන්ගේ ආධිපත්‍යය පතුර ගන්න ගියා ලෝකේ පුරා. අපි දන්න අපේ රට අල්ලගත්තේ මොන ජාතියද මුලින්ම අල්ලගත්තේ මතකද? ඉංග්‍රීසිද, ලන්දේසිද, පෘතුගීසිද? කවුද මුලින්ම අල්ලගත්තේ? අපේ රටට මුලින්ම ආවේ කොහොමද? ආසියාවට ඇවිල්ලා ඊට පස්සේ ලංකාවට කියන සිලෝන් මේකට ආවා. ඇවිල්ලා අපේ රටත් අල්ලගත්තනේ. පෘතුගීසින් ආවා. ලන්දේසින් ආවා. 1815 ඉංග්‍රීසින් ආවා. 1815 අපිට ආව භාෂාව. right. ඒ කියන්නේ එංගලන්ත භාෂාව ආවේ. හැබැයි එංගලන්තයේ අපි විතරක් නෙමෙයි ඇමරිකාව පවා යටත් වෙච්ච බාටපත් කියලා කතා. හැබැයි ඇමරිකාවේ බලය වර්ධනය වෙලා ඒ කියන්නේ මේ තියෙන්නේ 20 වන සියවසේ තුල ඇමරිකා එක්සත් ජනපදයේ අත්කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් නූතන ජාත්‍යන්තර භාෂාවක් බවට පත් වෙන ඇමරිකන් ඉංග්‍රීසි වෙනම හදාගත්තා. අපි දැන් මේ භාවිතා කරන්න හදන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි එක. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි භාෂාව. බ්‍රිටිෂ් ඉංග්‍රීසි, ඇමරිකන් ඉංග්‍රීසි දෙකක් තියෙනවා. එතකොට මේකෙන් අපි භාවිතා කරන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි එකනේ. right. එතකොට මේක තුල බ්‍රිටිෂ් ඉංග්‍රීසි එක අපේ රටට සාමාන්‍යයෙන් 1715 මාර්තු මාස වෙනකොට සම්පූර්ණ අපේ රට සුද්ධ අල්ලගත්තනේ. එතෙන් පටන් ඒ අයට වුණා ඒගොල්ලෝගේ ආගම ප්‍රචාරය කරන්න.
ආගම ප්‍රචාරය කරන්න ඕන නිසා ඒගොල්ලෝ අපේ රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වුවා. එතකොට ක්‍රමානුකූලව ඉංග්‍රීසි ආවා. හැබැයි සාමාන්‍ය පරම්පරාවට වඩා ගියේ ඉහළ රදල පෙළපත තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ලංකාවේ. බලන්න රදල පෙළපත බැලුවොත් ඉතින් ඩී.එස්. සේනානායකලා. එතනින් ඉඳන් බලන්න WRD බණ්ඩාරනායකලා. වික්‍රමසිංහ පරම්පරාවේ මුලට යන්න. රයිට් එයාලගේ දුවල පුතාලා ඔක්කොම එංගලන්තේ ගියපු පිටරටවල් වල ඉගෙන ගත්තු එහෙම කට්ටියනේ. දැන් ඒක ඇවිල්ලා සාමාන්‍ය ජනතාවට තාම ඇවිල්ලා නැහැ. දේශපාලඥයෝ කැමති නැහැ සාමාන්‍ය ජනතාවට එනවට. ඉංග්‍රීසි ටික ඉගෙන ගත්ත කියන්නේ ඔළුව හදාගත්ත කියන්නේ දැන් බලන්න බාහිර උපාධි ළමයින්ට ඉංග්‍රීසි පේපරේ අමාරු කරලා. රයිට්. එහෙම ලේසියෙන් පාස් වෙලා යන්න බෑ. ඉංග්‍රීසි ටික IT ටික පිළිවෙලට පාස් වෙලා අර පේපරයක් පතංක පේපරයක් ලියලා පාස් වෙන්න ඕන. රයිට්. ඒතර සාමාන්‍ය ජනතාවට හිර කළා තියෙන්නේ. ඉංග්‍රීසි කියන දේ නැතුව අපිට මුකුත් කරන්න බෑ. එතෙන්ට අපි පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එන්න අපිට දුක මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙහෙම ඉහළට යන්නේ. අඩුවෙන් පටන් අරන් ඉහළට යන්නේ. ජොබ් එකකට ගියත්, කොහේ ගියත්, ලයිෆ් එක ගත කරත්, සාමාන්‍ය විදියට ගත කරත්, විෂයක් ඉගෙන ගත්තත් කොහොම වුණත් ඉංග්‍රීසි කියන භාෂාව නැතුව අපිට මෙතනින් ගොඩ එන්න බෑ. රයිට්? ඒක මතක තියාගන්න. දැන් මම පොඩි දෙයක් කියන්න. මේ ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම හෝඩියක් විදිහට ගත්තොත් මොනවද තියෙන්නේ කියන්න මට. අපි ඉතින් දැන් කියමු දැන් සමහර ළමයි හරි කැමති ඒ වගේ අර මුල්ලක ඉඳලම පොඩ්ඩියටම අතුලාන්තයෙන් ඉගෙන ගන්න. එහෙම කොටසක් ඉන්නේ. කො බලන්න එහෙම ළමයි කැමති අය කියන්න බලන්න. අපි කැමති සර් ඒ වගේ දැන් මම කියන්න යන්නේ differences and similarities. සමානකම් සහ අසමානකම් ඉංග්‍රීසි සහ සිංහල භාෂාව තුල තියෙනවා. මගේ වීඩියෝ එක පින් කරලා තියාගන්න. එතකොට වාට මාව පේනවා නිතරම. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ තියෙන සමානකම් සහ අසමානකම් මොනවද කියලා අපි මේ භාෂා දෙක අරගෙන බලමු. හරි? දැන් සාමාන්‍ය සිංහල භාෂාව කොහෙන්ද පටන් ගන්නෙ? මට ඒක පොඩ්ඩක් කියන්න. ඔව් වයස කියලා තියෙන අපිට මුල ඉඳලා කරනවට කැමතියි. අනිවාර්යෙන්ම අද පන්තිය මුල ඉඳලම කරනවා අපි. ඒක නිසා මේ පන්තිය කියන්නේ සඳුදා මේ පන්තිය හරි වටිනවා. හැමෝම ජොයින් වෙන්න ඕන. මේක ඔයාලට පැයක් හිටියනම් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක ස්ථිරයි. දැන් මේ මට කියන්නේ සිංහල භාෂාව පුළුවන් නම් මට මේ ටයිප් කරලා එවන්න සිංහල කියන එක මම සිංහලෙන් ටයිප් කරන්න යන්නේ ඔයාලට පුළුවන් හැම කෙනෙක් කියනවා මට සහයෝගයක් දෙන්න. ඔව් මුලින්දලා කරන්න කැමතියි. ප්‍රමිලා සුබසිං සුභාෂණී මට අපිට බල තියෙනවා. හරි ප්‍රමිලා නිපුණ right නිපුණ අමරකෝන් right okay අපි බලමු මට උදව් කරන්න කියන්නේ මේ මට කියන්න සාමාන්‍යයෙන් මොකද කට්ටිය ජොයින් වෙන්න බැරි අවුලක් තියෙනව නෑ නේද? ඔක්කොම ජොයින් වෙලා නේද? right okay මට මෙහෙම දෙයක් කියන්න මුලින්දලා කරමු කියලා සුරේකත් එවලා තියෙනවා right okay හරි මට උදව් කරන්න මට කියන්නේ සිංහල භාෂාවේ අපි ගත්තොත් මේ සිංහල කොහොමද හැදිලා තියෙන්නේ කොහෙන්ද මොන ආభాෂයෙන්ද හැදිලා තියෙන්නේ කියන්නේ මට මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න හොඳයි මට කියන්න මට මැසේජ් එකක් දාන්න right ඇති මට මැසේජ් එකක් දාන්න සිංහල භාෂාව කොහෙන්ද එන්නේ අපිට මේ ඉංග්‍රීසි මොකද්ද සිංහල මොකද්ද කියලා මුලින්ම ඉගෙන ගන්න සිංහල කියලා මම ටයිප් කරලා එවන්න කවුද සිංහලේ මේ සිංහල කියන භාෂාව හැදුනේ කොහොමද කියන්නේ
දැන් මේ සිංහල ඉංග්‍රීසි හින්දු යුරෝපීය ලැන්ග්වේජ් එක ගන්න. දැන් මේවා ගැන ගැඹුරින් අධ්‍යයනය කරනවා. දැන් අර නෙල්සන් මැන්ඩලා කියලා තියෙන කතාවක්. නෙල්සන් මැන්ඩලා කියනවා නෙල්සන් මැන්ඩලා කියන්නේ දකුණු අප්‍රිකාවේ හිටපු අලු ජාතික ඒ කියන්නේ ලෝකයේ මෙතෙක් බිහි වෙච්ච සුපිරිම ජනාධිපතිවරයෙක්. right? ඒ කියන්නේ සුපිරි පොරක්. එයා කියනවා අපි කෙනෙකුට කතා කරනවා නම් හොඳම දේ තමයි ඒ කෙනාගේ මව් භාෂාවෙන් කතා කරන්න. right? එහෙනම් අපි කෙනෙකුට කතා කරනවා නම් කතා කරන්න ඕන හොඳම දේ තමයි ඒ කෙනාගේ මව් භාෂාවෙන් කතා කරන්න. ඒක තමයි මම මේ මුලින්ම මේ අපිට ගැළපෙන මේ මව් භාෂාවෙන් මම ඔයාලට කතා කරන්නේ. ඔයාලට තේරෙන විදියට. දැන් පොඩක් පන්ති වල ටිකක් තේරෙන්නේ නැහැ. උගන්නනේ. සිංහල භාෂාවේ අකුරු කීයද කියන්නේ මට? සාමාන්‍ය කොච්චර තියෙනවද කියන්නේ? මට කියන්න සාමාන්‍යයෙන් 60යිද? මොනවද තියෙන්නේ? අකුරු 60යිද තියෙන්නේ? සිංහලේ 60යි. දැන් ඒතකොට මේ 60ක කේස් එකක් තමයි අපිට තියෙන්නේ සිංහල භාෂාවෙන් ගත්තොත්. ඒ කියන්නේ letters කියලානේ අපි කියන්නේ. මොනවද letters කියන්නේ? letters කියලා කියන්නේ අක්ෂර. අක්ෂර 60. ඊකයි බෙදනවා ස්වර 18යි consonant. consonant කියලා එකක් බෙදනවා 42ක්. හරි. මේක සිංහලේ යන විදිය. දැන් එතකොට සිංහල භාෂාවේ මෙහෙමයි. හැබැයි ඉංග්‍රීසි වල කොහොමද දෙන්නේ කියන්නේ මට? මේ දෙකේ මම පොඩි වෙනසක් කියලා දෙන්න. දැන් සාමාන්‍යයෙන් මේක 60යිනේ තියෙන්නේ සිංහලේ. මොනවද තියෙන්නේ සිංහලේ? පොඩි මතක් කිරීමක් කරන්නම්කො මම. මොනවද කියන්නකෝ තියෙන්නේ? ඒක මම පෙන්නන්න. මොනවද කියන්නේ? කොහොමද මේ හෝඩිය හැදෙන්නේ? ඔන්න ඔහොමනේ තියෙන්නේ. හෝඩිය කියලා එකක් තියෙනවා. බලන්නකෝ. ආ ඈ ඊ ඌ ඉරු ඉරු ඒ අයි ඌ ආව් ඔන්න ඔහොමනේ තියෙන්නේ. ඔයා මේ වගේ සංසන්දනාත්මක මීට කලින් ඉගෙනගෙන නැහැ අත්තට. දැන් තව විනාඩි 10කින් වගේ ඔයා ලොකු දෙයක් ඉගෙන ගන්නවා. දැන් මේවා කියන්නේ ස්වර කියලා. ස්වරයක් කියන්නේ තනිව උච්චාරණය කරන්න පුළුවන්. බලන්න ආ ඈ ඊ ඌ කිසි අවුලක් නැහැනේ. ඉරු ඉරු ඒ අයි ඌ ආව් කිසි අවුලක් නැහැ. ස්වර කියන්නේ මොනවද? තනිව උච්චාරණය කරන්න පුළුවන්. පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. හැබැයි ව්‍යංජන අක්ෂර කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර කියන්නේ මොකක්ද? හල්ලකුරෙන් තියෙන ඒවා. හොඳට මතක තියාගන්න. කා මේ කා ගත්තොත් කයන්න හැදුනේ කොහොමද? මම පෙන්නන්නම් කයන්න හැදලා තියෙන විදිය. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔන්න බලන්නකෝ. අපි ගමු කමල් කියලා. මේක බලාගන්න. කමල් කියලා ගත්තොත් මට කියන්නේ කමල් හැදෙන විදිය කියන්නේ. දැන් මේක දැනගෙන හැබැයි ඉංග්‍රීසි වල මේක අල්ලගත්තේ නැහැ. ඒක නෙවුනේ. දැන් කයන්න ගත්තොත් හැදෙන විදිය කියන්නේ කොහොමද හැදෙන්නේ කයන්න? කා කියන එක හැදෙන්නේ කොහොමද කියන්නේ? හල් කයන්නයි කයන්න එකතු වෙලානේ හැදෙන්නේ. ඇයි ඒ එකතු වෙලා හැදෙන්නේ? මේ තියෙන හල් කයන්න දැන් ස්වරයක් විදියට තියෙන අයන්න දානවා හල් කයන්නට. එහෙම හැදුනට පස්සේ තමයි කා කියන්නේ. නැත්තම් ඉතින් ඉක් අක් හල් කයන්න කියලා තමයි අපි නිකන් කියන්නේ. හල් කයන්න කියලා කියන මිසක උක් කියලා උච්චාරණය කරලා කියන්නේ නැහැ. දැන් හැබැයි පොඩි ළමයින්ගේ පොත්වල මේ හල් අකුරු විදියට තියෙන්නේ සාමාන්‍ය විදියට තියෙන්නේ. සාමාන්‍ය විදියට කකා අය හචට තපට හචට තප නැත්තම් යරලව සහල ඔහොම නේද තියෙන්නේ. ඇයි එහෙම තියෙන්නේ?
ඉතින් පොඩි අය ඉස්කෝලේවත් යන්නේ කන්නේ මොකද උච්චාරණය කරන්න බෑනේ. උන්ට උච්චාරණය කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. අන්න හරි. right අපිට ඉවර තියෙනවා ප්‍රශාලා කොහොමද හැදෙන්නේ කියලා. ඔන්න බලන්න හැදෙන විදිය බලන්නකෝ. එයා ඉවල තියෙනක මම ගන්නම්. දැන් ඔන්න බලන්න. මෙන්න බලන්න. ලක්කා. මයන්න හැදුන කියන්නේ හල් මයන්නේ අයන්නේ එකතු වෙලා අම්මා. නේ? ඊට පස්සේ හල් අකුරට ස්වර හල් අකුරට මුකුත් දාන්න බෑ කියලා සාමාන්‍ය සිංහල භාෂාවේ තියෙන දේ. හල් අකුරට මුකුත් දාන්න ඒක ගන්නවා කමල් කියලා ගන්නවා. ඔන්න එතකොට කමල් හැදුන විදිය බලන්න. ඔන්න කොහොමද මේ කමල් හැදිලා තියෙන්නේ කිව්ව බලන්න. හොඳට බලන්න. නිතරම ව්‍යංජන අක්ෂරයට දාලා තියෙනවා මොකක්ද අපි? ස්වරයක් දාලා තියෙනවා. මොකද්ද මේ ස්වර තනියම උච්චාරණය කරනවා කියන්නේ මොකද්ද? දැන් ඔයා හිතත් සර් මේ සිංහල දුගනාටි නෑ දැන් බලන්නකෝ ඉංග්‍රීසි වලෝකෙ මොකද වෙන්නේ කියලා. එහෙනම් පළවෙනි එක තමයි ලියාගන්න සිංහල භාෂාවේ පැහැදිලි හෝඩියක් තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. letters කියන්නේ ලියුම් 60ක් නෙවෙයි. අකුරු වචන නැත්නම් අකුරු කියලා අපි කියන්නේ අක්ෂර කියලානේ අපි කියන්නේ වචන නෙවෙයි. ඒ අක්ෂර එකතු වෙලා තමයි වචන හැදෙන්නේ. 60ක් තියෙනවා. ඒක මේ ස්වර ව්‍යංජන කියලා බෙදනවා. මේක දන්නවා. මේක පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා දන්නවා. හැබැයි ඔක අපි අර ඉංග්‍රීසි භාෂාවට ආදේශ කරලා බැලුවේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ඉංග්‍රීසි ගොඩක් බැරි උනේ. ඔව් ප්‍රශාලා ගමගේ. ඕකේ. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම ඔව් කමල් කියන එකත් ඔන්න හදලා ඉවලා තියෙනවා. හොඳයි very good. දැන් මේ බලන්නකෝ. සාමාන්‍ය ඉංග්‍රීසි වල ගත්තොත් එහෙම මේක හොඳට බලා ගන්න දැන්. ඉංග්‍රීසි නැත්තම් මම මෙහෙම ගන්නම්. මේක බලන්න හොඳට. ලියන එක දිහා හොඳට බලන් ඉන්න. ඉංග්‍රීසි ගත්තොත් එහෙම අපි ඉංග්‍රීසි භාෂාවේ vowels තියෙන පැහැදිලිව. හැබැයි මෙච්චර ගැටලුවක් නැහැ. සිංහල වගේ නෙමෙයි. සිංහල 18ක් නේ. ඉංග්‍රීසි වල තියෙන 5ක්. මොකද්ද 5? මොනවද කියන්නේ මට? A E I O U AEIOU බලන්න උච්චාරණය වෙනකොටම නැත් බලන්න එදිනදා ජීවිතයේ ස්වාභාවිකව කියන දේවල්. මොකක්ද ඒ කිව්වේ? මේ බලන්න. AEIOU දැන් අපි මේ දැන් මේ ඔක්කොම ස්වභාවිකව ඇතුලෙන් එන ඒවානේ. එතකොට AEIOU බලන්න කෙලින්ම කියන්න පුළුවන්. දැන් අපි පොඩි ළමයෙක් ගත්තොත් එහෙම දැන් අපි කියන පොඩි ළමයි කතා කරනවා මොකද්ද? සාමාන්‍යයෙන් ඉපදිලා මාස 3ක් විතර ගිහිල්ලා අවුරුද්දක් එකමාරක් දෙකක් වගේ එනකොට ළමයාට ඩිපෙන්ඩ් වෙනවා. ඒ ළමයි අර අපි කියන්නේ බහ තෝරනවා කියන එනවා. එයාගේ අර කටට උච්චාරණය කරන්න පුළුවන් ඒවා මුලින්ම කතා කරන්න ස්වර. ඒක තමයි අම්මා කියලා කියන්නේ මොකද? උච්චාරණය කිරීමේ පහසුව තකා. අපි හිතන ඉතින් මව්ගුණ නිසා, කියන්නේ මාතෘත්වය නිසා, අම්මා තමයි ලෝකේ සම්පත නිසා, අම්මා තමයි වටිනම දේ නිසා කියනවා කියලා. නමුත් ඒක හරි. ඒක හැදිලා තියෙනවා ඒ විදියට කට හැදිලා තියෙනවා. AEIOU ඉතුරු ඒවා තියෙනවා. තව තියෙන 21ක් තියෙනවා. කන්සනන්ට්. කන්සනන්ට් කියලා එකක් තියෙනවනේ. හරි. ඒ කියන්නේ ස්වර ව්‍යංජන කියලා කන්සනන්ට් කියලා එකක් ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනෝනේ. ව්‍යංජන පුළුවන් නම් මට ව්‍යංජන එවන්න සිංහලෙන් මේ ගහලා එවන්න. ව්‍යංජන අක්ෂර කියලා එකක් තියෙනෝනේ 21ක්. බලන්න ලෝකේ තියෙන පුඩ්ඩිම භාෂා පුඩ්ඩිම දෙයක් මේක පුදුම දෙයක්. කියන්නේ මේක තමයි හැමෝටම බැරි දෙයක් වඩ පත් වෙලා තියෙනවා ගොඩක් අයට බහුතරයට. ඇයි මේක පිළිවෙලට ඔළුවට ගිහිල්ලා නැහැ.
හැමදාම ටෙන්සර්ස් ඉගෙන ටෙන්සර්ස් උත් හරියට ඉගෙනගෙන නෙවෙයිනේ පිස්සු විකාරනේ පුරු බයිල ඉගෙනගෙන දැන් කෙලවිලා තියෙන ගොඩක් ඇයට right දැන් මෙහෙම ගත්තොත් මම දැන් මං කිව්වොත් දැන් ඕන නමක් හදන්න පුළුවන් අපිට මේ විදියට සිංහලේ කමල් විතරක් නෙවෙයි තිලින හදන්න බලන්න දැන් මගේ නම මොකද්ද තිලින තිලින හදලා එවන්න මට බලන්න තී කොහොමද හැදෙන්නේ හල්තා යන්නේ යන්නේ ලී කොහොමද යන්නේ හල්ලා යන්නේ යන්නේ න කොහොමද හැදෙන්නේ හල්ලා යන්නේ අයන්නේ තිලින ශානිකා කොහොමද හැදෙන්නේ ශානික හෝ ශානිකා බලන්න ඔක්කොම ස්වර ටික දාන්න ඕනේ ව්‍යංජන ඉංග්‍රීසි වලට ගියොත් එහෙම මෙහෙමනේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ වචන දිහා බලන්න බලමු මේක උච්චාරණය කරන්න පුළුවන්ද කියලා right මේක උච්චාරණය කරලා පෙන්නන්න මට මේක උච්චාරණය කරලා පෙන්නන්න කවුරු හරි කොබල alright දැන් උච්චාරණය කරන්න බලන්න ඉක්මනට මේක උච්චාරණය කරගන්න බෑ දන්න ඇහෙන්නේ නැනේ කියනවා ඇහෙන්නේ නැහැ එහෙමද මදුකද මොකද්ද පුළුවන්ද උච්චාරණය එට්ටි ආරච්චි පුළුවන්ද මේක එන උච්චාරණය කරන්න බලන්න මේකවත් උච්චාරණය කරන්න බෑ අර මේක උච්චාරණය කරන්න එහෙනම් ඕක නම් පුළුවන්නේ මේක පුළුවන්නේ මේක උච්චාරණය කරන්න මම මයික් ඔෆ් කරලා තියෙන පිස්සු නටනෝනේ මයික් ඔන් කරගෙන ඒතර අර ඉගෙන ගන්න ළමයට අවුල් ගෙදර බල්ලා බුරනවා අල්ලපු ගෙවල්වල කෑ ගහනවා අල්ලපු ගෙදර මිනිහලා රණ්ඩු වෙනවා බොනවා පාටි දානවා ගෙදර බජාව දානවා එක එක පිස්සෝ වෙනවා පිස්සෝ ඇවිල්ලා මේක මේව කරලා සබ් එක දානවා අර පිළිවෙලට යන්න දේ ඉගෙන ගන්න ළමයට එපා වෙනවා දැන් මේවට මෙහෙමනේ දෝදුකාරයෝ ඔල්මොරුන්දාකාරයෝ පිස්සු ඔක්කොම ජොයින් වෙනවනේ ඉතින් මේකෙන් අපිට හරි අමාරුයි අර අවශ්‍ය ළමයා තෝරගන්න අමාරුයි ඒකයි PCR කියන්න නම් පුළුවන් නිකන් PCR එහෙම කියන්න පුළුවන් TPC නැතුව මේ උච්චාරණය කරන්න බෑ ඇයි උච්චාරණය කරන්න බෑ උච්චාරණය කරන්නේ කොහොමද මේවා නැහැනේ ස්වරයක් තියෙන එපා උච්චාරණය කරන්න බෝඩ් එක හොඳට පේනවද හැමෝටම මෙහෙම කැමති නේද ඕගොල්ලෝ මම මේක PDF එක දෙනවා කොබලන් මෙහෙම කැමති අය එහෙම කැමති අපිට මේක ඉවන්න බෑනේ right ගොඩක් අය කැමති ඕකේ මේ බලන්න දැන් අපි මගේ නම ගන්නම්කෝ දන්නෝනේ වෙනම තිලින බලන්න හැදලා තියෙන විදි කොහොමද හැදලා තියෙන්නේ අයින් කරන්න ස්වර ටික right දැන් උච්චාරණය කරන්න බෑ හැබැයි මෙන්න මෙහෙම આવොත් දැන් මම කියන්නේ මොකද්ද ස්වරයක් දාන්නම ඕන දැන් මෙහෙම ගත්තොත් box උච්චාරණය කරන්න පුළුවන්ද පුළුවන් box කිව්වොත් එimhe අත මිටිමල කරලා ගහනවා box නැත්නම් පෙට්ටියට මේක verb එකක් විදියටත් ගන්න ඕන verb එකක් විදියට ගන්න noun එකක් විදියට ගන්න හරිද help කරනවා verb එකක් විදියට ගන්න help එක මට help එකක් දීහම් මචං right verb එකක් විදියට ගන්නවා noun එකක් විදියට ගන්නවා බලන්න help එකේ e තියෙනවා දැක්ක නේද කියා noun එකක් විදියට ගන්නවා verb එකක් විදියට ගන්නවා හරි noun එකක් විදියට ගන්නවා මොකද්ද කියා කියන එකේ care ස්වර දෙකක් තියෙනවා බලන්න හොඳට
දැන් බලන්න මේ බලන්න අහන් ඉන්න ඔක්කොම අහන් ඉන්න මුකුත් මැසේජ් එකක් නැතුව අහගෙන ඉන්න උගන්නනකොට හොඳට අහගෙන ඉන්න මේ බලන්න දැන් මං ගන්න ඔය වගේ අකුරු දෙක ස්වර දෙකක් තියෙන ඒවා බලන්න ඩබල් කන්සනන්ට් තියෙනවා ඩබල් බවල්ස් මේ රේන් මේ උච්චාරණය මං කියලා දෙන්න රේන් බලන්නකෝ වහිනව නෙමෙයි රේන් කියන්නේ verb එකක් නෙමෙයි මේක noun එක වහිනව කියන්නේ කොහොමද it rains නේ ඒක මං කියලා දෙන්න it එක දාලා කියන්න ඕන නිකන් කියන්න බෑ rain කියලා rain water අට උල් කළා උයන්න කියන්න water කියන්න water එහෙම ඉන්න ඕන ප්‍රනවුන්ස් කරන උල් කරන්න කට කියන්න water එහෙම මේම උයන්න කියන්න හදලා පාල ආය උයන්න කියල වෙලා වෝට කියන්න එපා මං කියන්න අර water නෙවෙයි water ඒක noun එකයි verb එකයි දෙකම වතුර දානවටත් කියනවා water කියලා වතුරටත් කියනවා water කියලා verb එක noun එක බලන්න මෙතන නැත්ද කියලා ස්වර තියෙන ස්වර නැතුව මොකුත් කියන්න බෑ කිව්වොත් කියන්න පුළුවන් එකයි මෙන්න මේවා දැන් සමහර ඒවා තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ ඔයා අහලා ඇති semi vowels තියෙනවනේ දැන් semi government අපි කියනෝනේ semi vowels තියෙන මොනවාද දැන් මේ බලන්න මේ shy why මේ වගේ වාද දැකලා නැද්ද කො මෙතන වවල් එකක් තියෙන මොකද්ද වවල් එක ඇයි මේ why ඇවිල්ලා මොකද්ද why ඇවිල්ලා 6 වෙනි වවල් එක right දැන් අපි මේ අතර මේ වචන ටික අරන් බැලුවොත් එහෙම මේ වචන වල පොඩි දේවල් ටිකක් තියෙන මම කියන්නම් සාමාන්‍යයෙන් එතෙන්ට මම එන්නම් අර මූලික හැඳින්වීම නිසා මම යන්නේ තාම ලැන්ග්වේජ් එක පටන් ගත්තේ කොතනින්ද කියන එක විතරයි මට කියන්න ඕන right දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම මේ සිංහල භාෂාව එන්නේ කොහෙන්ද දැන් අපි ඔයා දන්නවා දැන් මෙතන ඉන්නේ ඇත්තටම පන්තිය ඕනම ළමයි ටික සාමාන්‍යයෙන් දැන් මේ ටයිම් එක වෙනකොට ඒ කියන්නේ 8:56 වගේ වෙනකොට මම දන්න අත්දැකීමෙන් දන්නවා මේනි සුපිරි සෙට් එකක් ඒ කියන්නේ මාව ඕන කියලා හිතන සෙට් එකක ඉන්නවා බලා ගන්න පුළුවන් තව පොඩ්ඩක් කොහොමත් අර සෙට් වෙන්නේ නැති ඩයල් ටික යනවා ඒ කියන්නේ මෙහිමත් කරලා සෙට් වෙන්නේ මට හිතා ගන්න බෑ කාගේ පන්තිකට යන්න දැන් පන්සලට ගියාට පස්සේ මෙතන හාමුදුරුවෝ ඇති දැන් කොබලන් පොඩි හාමුදුරුවෝ ඉන්නවද මෙතන හාමුදුරුවෝ ඉන්නවද පොඩි සාදර ඉන්නවද right ඉන්නවනම් මැසේජ් එකක් දාන්න දැන් ස්වාමීන් වහන්සේලා අපි පන්සලට ගියාම පිරිවෙන් අධ්‍යාපනය ගත්තොත් එහෙනම් පාලි සංස්කෘතිය ඉගෙන ගන්න පාලි සංස්කෘතිය ඉගෙන ගන්න right පාලි භාෂාව සංස්කෘත භාෂාව කියන්නේ ස්වාමීන් වහන්සේලා නම් පාලි භාෂාව සංස්කෘත සාමාන්‍යයෙන් පොඩි හාමුදුරුවෝ ඉගෙන ගන්නවා right ඒ වගේම ළමයි සාමාන්‍යයෙන් පාලි දහම් පාසල ඉගෙන ගන්නවා අඩුම දහම් පාසල් ගිහපු ළමයි මෙතන ඉන්නවා right ඒ වගේම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් පාලි ඒ කියන්නේ පිරිවෙන අවසානයේ නැත්නම් ආරම්භය නැත්නම් මධ්‍ය අවසානයේ මෙහෙම තියෙනෝනේ විභාග ටික. ඒ ටික සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා කරන හැමෝම නෙවෙයි. නැත්නම් උසස් පෙළ කරලා කැම්පස් ගිහිල්ලා එම ගන්නත් පුළුවන්. නැත්නම් බාහිර උපාධි කරලා එම ගන්නත් පුළුවන්. එක එක උපාධි වර්ග තියෙනවා. එතන මේ පාලි භාෂාවෙන් තමයි සිංහල භාෂාව හැදෙන්නේ. ඒක අවුලට ගන්න. පාලි සංස්කෘත ඒ කියන්නේ පාලි භාෂාවේ ඇතුළටම ගියාට පස්සේ මාගධී භාෂාව ඒ කියන්නේ කිස්කුර 6 වෙනි සියවසේදී ගෞතම සිද්ධාර්ථ භාවිතා කර භාෂාව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ
කියන දාර්ශනික කැරක්ටර් එක භාවිතා කරපු භාෂාව. right? කියන්නේ ෆිලොසොෆි එක බුදුහාමුදුරුවෝ ඒ දර්ශනය කිව්ව භාෂාව විදිහට දැන් හොයාගෙන තියෙන්නේ මාගධි භාෂාවයි. මාගධි කියන්නේ එකකින් ආපු භාෂාවක් නෙමෙයි. එකතු වෙලා හැදිලා දැන් බලන්න දෙමළ භාෂාව බලන්නකෝ. අම්මා, අක්කා, අයියා, අප්පා, තාත්තා. අපි තාත්තා කියන්නේ තාත්තට, ඒගොල්ලෝ තාත්තා කියන්නේ 100ට. අයියා. නේ? අයියා කියන්නේ මොකක්ද දෙමළේ? බලන්නකෝ ඉතින් අපි අයියා කියන එක ඒගොල්ලෝ අයියා කියන වෙන එකකට. පොඩි වෙනස්කම් ටිකක් නෙමෙන්නේ. එතකොට සිංහල මුලින් පටන් ගත්තා දෙමළ පස්සේ පටන් ගත්තා. අපෙන් ඉගෙනගෙන. එහෙමද? නෑනේ. දැන් පාලි භාෂාවේ ගත්තත් පාලි භාෂාවෙන් ගොඩක් ඒවා සිංහල භාෂාවට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලා අපි දන්නේම නැතුව පාලි කතා කරන සමහරලාට. හැබැයි පාලි දැන් හාමුදුරුවෝ පන්සල් යනකොට පාලි කතා කරනවා. එහෙම කතා කරන්නේ නැහැ. ඔව් මහත්තයා අයියා කියන මහත්තයා. ඒතර බලන්න සාමාන්‍යයෙන් ඒ පාලි සංස්කෘත වගේ කතා කරන අය ගොඩක් අඩුවෙන් ඉන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් සුමන පාල කල්මංගොඩ මහාචාර්ය මගේ ගුරුවරේ එතුමා පාලි හොඳට කතා කරනවා. right? ඒ වගේ ගොඩක් අඩුවෙන් ඉන්නේ. පාලි සංස්කෘත කතා කරන්න පුළුවන්. ලෝකේ ගත්තත් අඩුවෙන්. මොකද ඒ භාෂා නැති වෙලා යන භාෂාවක්. ඒ භාෂාවල ඒ මල භාෂා බවට පත් වෙලා තියෙන. ඒක ධර්මයේ තියෙන නිසා ත්‍රිපිටකය නිසා ඉතුරු වෙලා තියෙනවා. නැත්නම් ඒවා කොහෙත්ම තියෙන්නේ නැහැ. ත්‍රිපිටකය නිසා තියෙන්නේ. නැත්නම් පාලි භාෂාවක් කියලා එකක් ලෝකෙත් දැනගන්න ඇත්තනම නැහැ. right? සිංහල භාෂාව තියෙන්නේ මෙහි විතරයි. සිංහල භාෂාව හැදෙන්නේ කොහෙන්ද? සිංහල හැදෙන්නේ පාලි සංස්කෘත වලින්. උත්තම දේ ඔලුවට ගන්න එච්චරයි. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් අපි කියන්නේ සුත්ති. සුත්තිනේ. ඒ කියන්නේ ඔය සූ දැන් සිංහලේ තියෙනවා සූ වෙනුවට භාවිතා කරන මොකක්ද? සුත්ති කියන්නේ මවගේ පුත්‍රයා කියන එකනේ. මව්තුමියගේ පුත්‍රයා කියන එක. අපි බලන්න සුළඟ මට එවන්නේ වගේ ටික සුළඟ නුඹ වගේ එහෙම නේද? සුළඟ කියන්නත් පුළුවන් ඒ වගේම තව කියන්න පුළුවන් මොකද්ද? උලඟ කියන්නත් පුළුවන්. මේ ස්පෙලින් එහෙම වැරදෙන්න පුළුවන් සිංහල ඒව ගණන් ගන්න එපා. මොකද මම සිංහල ගොඩක් එහෙම ස්පෙෂල් කෙනෙක් නෙවෙයි. ඔගොල්ලෝ මට එවන්නේ ඒ වගේ මොකද්ද? සම ආයවන්නේ වගේ සම හම හැම නෙවෙයි හම ඒ වගේම එහෙම කියලා සුරංගනාවි මගේ කියලා සුරංගනාවි කියන්න බෑ. ඒක සුරංගනාවි පුරංගනාවි වෙන්නේ right? මේ වගේ මොකද ලීය ලීය කීය කියන්න පුළුවන්. එහෙමද? මේ වගේ තව මොනවද තියෙන්නේ? අපි සාමාන්‍යයෙන් භාවිතා කරලා එතකොට අපි දැන් සුත්ති කියන්නේ මවගේ පුත්‍රයා. අපි මෙහෙම කියන්නේ නැද්ද? එන විදිය මං කියන්නේ. දැන් අපි මේ කියන්නේ එන්න කුණු හරප පට්ට කුණු හරප මේ අප්පු වයි ගල්ලන්න එපා මේ කුණු හරපයක් නෙමෙයි. ටිකෙන් තමයි එන්නේ. තව එකක් කියන්න. සුඛ දුක්ඛ මොකක්ද ඒ කියන්නේ මේ වරද්ද මොකද පන කියන්නේ පනද කාන්තාව හාන්තාව මොකද එහෙම කතා නේ මං කියන්නේ සයන්න වෙනුවට හයන්න භාවිතා කරන්න පුළුවන් සුයන්න වෙනුවට හුයන්න භාවිතා කරන්න පුළුවන් අවස්ථා තමයි පාලියෙන් සුඛ කියලා තියෙන්නේ. ඔය සඳහඳ very good. අන්න හරි. සඳහඳ සඳ වතුරෙන් ආවා එහෙම නෙමෙයි කියන්නේ. ඒතෙන් ජර හඳ වතුරෙන් ආවා කියන්නේ එතන වෙනස්. අපි කියන්නේ බලන්න සඳ දෙස. එහෙම කියන්නේ වන්න බලපන් හඳ දිහා. අපි කියන්නේ බලපන් හඳ දිහා.
එතකොට හඳ සුක බලන්න මේකෙන් තමයි හැදෙන්නේ දැන් ඒ කියන්නේ සුඛ කියන්නේ සැපතනේ දැන් මේවා අපි කියන්නේ ආයෝ ඒ ඉගෙන ගන්න මොනවාද මේවා ඒ උනාට තුන් දිහට පදන්න භාවිතා කරන්නේ මේක තමයි හරි එතන විදිහ මම මේ කියන්නේ භාෂාව බලගත්තොත් එහෙම භාෂාවේ සිවුන එහෙම මෙහෙන් ඇවිල්ලා හදන දේවල් ඔව් සවස හවස හිනාව ඔව් සිනා සෙනවා හිනා වෙනවා සිනා පොදක් වී උඹේ හිනාව ළඟ එතකොට වෙනස් වෙනවා right මේක එකක් මම කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඉංග්‍රීසි කොහෙන්ද ආවේ ඔන්න දැන් වැදගත් දේ මේකනේ මට කියන්නේ ඉංග්‍රීසි කොහෙන්ද ආවේ කියලා පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න අපි යනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි මූලය හොයන්න හොඳම තැන දැන් සිංහලයේ මූලය හොයන්න හොඳම තැන පන්සල අපි කියන්නේ අපි ඉගෙනගෙන අපි කියන්නේ මේවා පරීක්ෂණ අපි දන්න ඕනේ මේ වෙන විදිහ right දැන් මෙහෙම ගත්තොත් එහෙම ඉංග්‍රීසි වල පදනම හොයන්න හොඳම දේ තමයි යන්න පල්ලිය චර්ච් එක ඉංග්‍රීසි වල පදනම හොයන්න බෑ පන්සලට ගිහින් ඉංග්‍රීසි වල පදනම හොයන්න අපි යන්න ඕන පල්ලිය චර්ච් ක්‍රිස්තියන් ඔබලා ක්‍රිස්තියන් කට්ටිය මෙතන ඉන්නවද බයිබල් එක නිසා අපේ රටේ ක්‍රිස්තියන් කට්ටිය ඔක්කොම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා Bible is written by English right okay fathers තමයි කියන්නේ සිංහල වලට අමතරව ඒ කියන්නේ සිංහල මිනිස්සු සිංහල ක්‍රිස්තියන් මිනිස්සු ඉංග්‍රීසි වලට අමතරව ඒගොල්ලෝ අනිවාර්යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. දැන් මට විශ්වවිද්‍යාලයේ හම්බුන හැම පාද කෙනෙක්ම හැම සිස්ටර් කෙනෙක්ම හොද්දට ලැන්ග්වේජ් එක පුළුවන්. right? ඔගේ ආලෝකය ඒගොල්ලෝ හොද්දට පුළුවන්. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි මීඩියම් තමයි ඉගෙන ගන්න. මම අවුරුදු 4ක් ඉංග්‍රීසි මීඩියම් කරා. ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්තා. හරිද? ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට දෙකක් තියෙනවා විශේෂයෙන්ම පාදස්ල ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසියට අමතරව. සමහර පාදස්ල ඉන්න හොඳට ප්‍රවීණ අය ඉගෙන. මට ඒ අය හම්බුලා. මොකද්ද? භාෂා දෙකක් තියෙනවා. පුළුවන් නම් කියන්න. මොකද්ද භාෂා දෙක? කාටද කියන්න පුළුවන්? කාටද කියන්න? කාටද කියන්න? කාටද කියන්න පුළුවන්? very good එකෙක් ඉන්නවා ලතින් good අනිත් එක්ක කියන්නේ ලතින් අනිත් එක්ක කියන්නේ මොකක්ද මෙතන ඉන්න වැඩකාරයෝ ටික අන්නේ ඇයිද කියන මාත් එක්ක ඉන්නේ කියලා මොකද ඕගොල්ලෝ හොයපු පන්තිය තමයි මේක මල හත්තිලා වෙ ටැමිල් පිස්සු වැඩලා තැමිල් මෙහෙම තැමිල් අය ක්‍රිස්තියන් වෙනවා ඒක වෙනම දෙයක් හැබැයි ක්‍රිස්තියන් කට්ටිය තැමිල් ඉගෙන ගන්න ඕන කියලා එකක් නෑ ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට තැමිල් වල සම්බන්ධයක් නෑ ඉංග්‍රීසියේ වැඩි හරිය ගත්තොත් තියෙන්නේ ලතින් හරිය නෑ අමරිකන් එකක් කියන්නේ බ්‍රිටිෂ් වලින්ම කියපු එකක් තමයි ඇමරිකන් ඉංග්‍රීසි කියන්නේ ඒක වෙන එකක් උච්චාරණය වෙනස් ඒක අර ඒ ඉංග්‍රීසි වලින්ම තමයි කියේ ලතින් වලින්ම තමයි මට කියතුණා අනිත් එක නෑ very good යශෝදා එව්වා අපිට ග්‍රීක් අන්න හොඳට මතක තියාගන්න මම දැන් දෙයක් කියන්නම් ඔයාලට ඔළුවට ගන්න කවුරු හරි දැන් ඔය ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්ති වලට යනෝනේ උඩ තබාගෙන උන්ගෙන් අහන්න සර් කෙනෙක්ගෙන් අහන්න උගන්න
ඒත් දන්නේ. ඒ කියන්නේ මං කියුවේ අභියෝග කරනවා කියන්නේ. මොකද අපි මේක කරන්නේ නිකම් මේ පුරුදු වෙන්න නිකම් මේ ඉන්න කතාවක් නෙවෙයි. මේව කරන්නේ හරියට දෙයක් දැනගෙන කරන්නේ. ඒ කියන්නේ අපි අභියෝග කරන්නේ. කෙනෙක් අභියෝග කරනවා නම් ඒ කෙනාගේ තියෙන ඒ පෞරුෂය තියෙන කොම්පිටන්සි. right? මෙන්න ග්‍රීකන් ලතින්. මම ඔයාලට දැන් පෙන්නන්නම්. එහෙනම් ඉංග්‍රීසි පටන් ගන්නෙ ග්‍රීකන් ලතින්. මොන පන්ති දැන් මම ඇත්තම ජාතික පාසලේ මම කැලණි මහාවිද්‍යාලයේ ජාතික පාසලේ උගන්වන්නේ. අපිට ඉස්කෝලේ ගියා මේ උගන්වන්න බෑ ළමයින්ට. මම දන්නවා මොකද අපිට උගන්වන්න බෑ. මම අපිට වුණත් අපි වුණත් උගන්වන්නේ යම් කිසි සීමා සහිත පිරිසක් මොකද අර දීලා තියෙන ටයිම් ටේබල් එක ඇතුලේ තියෙන කවර් කරන්න ඕන ටික විතරයි. ඒක තමයි පාස්. ඒක තමයි මේ රටේ අවාසනාව. මොනවා උගන්වනවද කියලා දන්නේ නැහැ මොනවා උගන්වන්නේ. ඇයි අපි ඒක කවර් කරන්නේ? නැත්නම් ළමයෙකුට කිව්වොත් ග්‍රීකෙන් බං ග්‍රීක ලතින් ටිකක් බලාගනින්කෝ ඒකෙන් තමයි එන්නේ. ඊට පස්සේ දැන් අපි කියන්නේ ඉතින් අපෝ මට බං ග්‍රීක් වගේ. අනේ නෑ. හරි දේසි මං කියන්නේ හැදෙන විදිය. දැන් මේක සිංහල වගේ තමයි. සිංහල වලට මේක හැදෙනවා අර වගේ. right? දැන් මේ වගේ වචන බලන්න ඕන. ආපු දේවල් දැන් අපි කියන පයිය කියලා. හම්පයිය. පයිය කියන්නේ මොකක්ද? මල්ලන. නේ? ඔය ගොඩාක් දේවල් ආපු දේවල්නේ. අපි කාලයක් යනකොට මේ එක එක හොඳද කියලා දේවල් හදාගත්තා. ඊට පස්සේ අනිත් පැත්තට කුණුහරුප කියලා හදාගත්තා. ඊට පස්සේ අපි අයව මේ අවයව දේවල් හදාගත්තා. දැන් බලන්නකෝ මේ බීජ හැදෙන විදිය බලන්න. ඔන්න බිජුනේ. ඒ කියන්නේ බිජු වලින් බිජු තැම්පත් කරලා තියෙන තැන පිරිමින්ගේ මොකද කිව්වේ? ගමේ බීජ. නිකන් කියනෝනේ අයි උඹ බීජ කතාන්නේ. මේ වගේ කියනුනේ නේ. ලැජ්ජයි. කවදාවත් එන්නේ කියලා. දැකලා මොකද මම එහෙම දෙයක් දන්නේ නැහැ. බීජ වලින් තමයි බීජ එන්නේ. බීජ හැදෙන්නේ. හරි. එතකොට අර මවගේ පුත්‍රයා ඉපදෙන දන තමයි අරක මේ කියන්නේ. අපි දෙල් ගහට කොස් ගහ කිව්වොත් තුනක්. මේක තුනක් නෙවෙයි මේ අපි හදාගන්න විකාර මනස්කාර. දැන් මේ වගේ ඇතුළට ගිහිල්ලා බැලුවොත් එම රූට් එක. උට සිංහලත් ඉගෙන ගන්න ආසයි. දැන් මේ කාලකන්ණී අධ්‍යාපනය වෙලා තියෙන්නේ මේ පාම වෙලා තියෙන්නේ මිනිස්සු කැමතිත් නෑ මේ ඒ කියන්නේ මේ අවුත් අර ජීවිතේ එපා වෙලා කලකිරලා මේ මැරෙන්න ඉන්න මොහොතක තමයි මේ ජොයින් වෙන්නේ. බලන්න මේකත් බලන්න අපි ගිහිල්ලා කවුද මේ මොකක්ද කරන්නේ මේ වගේ මෙහෙම යන්නේ පන්ති වල. ඒ ඇත්තටම ග්‍රීකන් ලතින් මම චුට්ටක් මේක අරන් පෙන්නන්නම් උනාට මේ බලනවා දන්නේව බලන්නකො. දැන් ඔය අහලා තියෙනවද මෙන්න මේ වචනේවත් අහලා තියෙන බල මේ ග්‍රීක වචනයක්. මෙන්න ග්‍රීක රූට් එක හොඳේ. බයෝ ඔන්න බලන්නකො මේ හැදෙන විදිහ. දැන් අපි ගත්තොත් එහෙම බයෝ කියන වචනේ. ඔන්න ග්‍රීක වලින් බයෝ කියන්නේ රූට් එක. මොකද්ද රූට් එක කියන්නේ? මූලිකම ඒ කියන්නේ මේක එන්නේ ග්‍රීක වලින්. ග්‍රීක වල මේක තියෙන්නේ බයෝ කියලා. බයෝ කියන එකේ මීනින් එක මොකද්ද? ඒ කියන්නේ බයෝ කියන එකේ මීනින් එක මොකද්ද? මේකේ මීනින් එක තමයි ලයිෆ්. බයෝ කියන එකේ මේ හැදෙන වචන දෙක බයෝ කියන එකේ මීනින් එක තමයි ලයිෆ් කියන එක කියන්නේ. දැන් ඕක දැන් අපි දැකලා තියෙන මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. මොකද්ද? බයෝ එකතු වෙලා ලොජි එකතු වෙනවා. බයෝ එකතු වෙලා ලොජි දාලා බයෝ ලොජි එකට එකතු වෙලා බයෝලොජි හැදෙනවා. දැන් අපි ළමයින්ගෙන් අහන උසස් පෙළක කොහෙද යන්නේ මාළි?
පාවිච්චි කරන්නේ යන මම පාවිච්චි කරන්නේ අන්න කියනෝනේ ලොකුවෙන් කියනෝනේ දැන් රිසාට ආපු ගමන් අලුත පන්තිට ගිය දෙන්න අලුත මාස 6කට පස්සේ ඇහුවා බයෝ කරන්න යන්නේ නැත්නම් එල්ල තියෙනවා අන්න බයොලොජි මොකද මේක මීනින් එක බයෝ කියන්නේ ලයිෆ් එක ලොජික් කියන්නේ ස්ටඩි කියන එක දැන් ලොජික් කියන එක ස්ටඩි ලොජික් කියන එක බලුවොත් මේක මීනින් එක ස්ටඩි කියන එහෙනම් බයොලොජි කියන්නේ ස්ටඩි ඔෆ් ලයිෆ් study of life මේක එකක් විතරයි මම කිව්වේ මේ වගේ දහස් සංඛ්‍යා දහසක් මට කියන්න පුළුවන් මේවා right මොකද autobiography කියන්නේ autobiography ස්වයං චරිත ප්‍රදාන ජීවිතය ගැන දැන් මේක හැදෙන විදියක් මම එකක් මේ කිව්වේ දැන් ඔයගොල්ලෝ මම තව පොඩි වචනයක් කියන්නම් ලතින් වර්ඩ් එකක් ගන්නකො මම අපි කියනවා ලතින් වලින් කාලයට කියන්නේ ටෙම්පස් කියලා. ටෙම්පස්. ඒකේ මීනින් එක කරනවා ටයිම්. කාලයක් අපි කියනොත් ලතින් වලින් කියනවා ටයිම් එකට කියන්නේ ටෙම්පස් කියලා. මේක බ්‍රිතාන්‍යයට එනවා. ඒ කියන්නේ ග්‍රීක ලතින් දෙක ඇවිල්ලානේ එංගලන්තයට ඇවිල්ලා ඒ දෙක මිශ්‍ර වෙලා හැදෙන බ්‍රිතාන්‍ය භාෂාව. බ්‍රිතාන්‍ය භාෂාවෙන් මේකට කියන්නේ ටෙම්පස් කියන එක. අත්තර ටෙම්පස් become ටෙන්සස් මම මේ ටියුට් දෙන්නම් වමනායම ඔක්කොම PDF ටික මම ඔයාලට දානවා අට්ටින් print out ගන්න අපිට සතිය වෙනකොට ටෙන්සස් ටෙම්පස් කියන්නේ ටෙන්සස් කියන්නේ මීනින් එක ටයිම් කියන්නේ මේක ලතින් එහෙනම් ඔළුවට ගන්න මෙච්චරයි සිංහල භාෂාවෙන්නේ කොහෙද පාලි සංස්කෘත දෙමන ඔය වගේ භාෂා වලින් කරකැවිලා ඇවිල්ලා හැදිලා තියෙන්නේ ඔයෙන් ගියත් එක්ක පාලි සංස්කෘත එක්ක දැන් ප්‍රභා ට්‍රාන්ස්ලේෂන් එක ගත්තා සංස්කෘත කොහෙන් ගියත් ඒක තමයි right ඒ කියන්නේ ඉන්දියාවේ ආభాෂයත් එක්කනේ ආවේ අපිට මේ ඔක්කොම ඉංග්‍රීසි ගත්තොත් එම ඉංග්‍රීසි ගත්තොත් විශේෂයෙන්ම ලතින් ග්‍රීක් බ්‍රිතාන් ඒක තමයි වැඩ දියුණු වෙලා අර ඇන්ග්ලෝ සක්සස් යුගයේ ඉඳලා 20 වෙනි සියවස් යුගයට දක්වා ඉංග්‍රීසි වර්ග තුනක් තියෙනවනේ සාමාන්‍ය ඉංග්‍රීසි බෙදනවා ඉංග්‍රීසි වල තියෙනවා මෙහෙම බෙදලා ඒක පොඩි දෙයක් මම දැනගන්න ඉංග්‍රීසි වල බෙදනවා එකක් තමයි ඕල් ඉංග්‍රීසි එක ඒ කියන්නේ පැරණි ඉංග්‍රීසි එක පැරණි කිව්වේ අර විලියම් ෂේක්ස්පියර් කාලේ දැන් ලොකු පැරණි භාෂාව තියෙනවා ඊට පස්සේ මිඩල් ඉංග්‍රීසි එක මධ්‍යතන යුගය එනවා දැන් මේ අපි ඉගෙන ගන්නේ මොඩර්න් ඉංග්‍රීසි එක මෙන්න මෙතන තමයි අපි ඉගෙන ගන්න මේ පරණ දේවල් නෙමෙයි දැන් අපි එන්නේ මේ මොඩර්න් ඉංග්‍රීසි එකට තමයි යන්නේ මෙතෙන්ට මොඩර්න් ඉංග්‍රීසි එක අර පරණ ඒ ඉංග්‍රීසි කරගෙන දැන් වැඩක් නැහැ දැන් ඇත්තටම ඉංග්‍රීසි භාෂාව අලුත් වෙලා දැන් අපි අලුතෙන් භාවිතා කරනවා ඒ කියන්නේ මේකේ තියෙන්නේ right එතකොට අපි ඉගෙන ගන්න ඕන මොකක්ද මොඩර්න් තේරුම් ගන්න හරිනේ එතකොට අපි මෙන්න මේ වගේ දැන් මේවා ඔක්කොම print out ගන්න මම දාන්න දැම්මට පස්සේ අරගෙන මෙතන තියෙනවා පැහැදිලිව බලන්න පුළුවන් දැන් මම තව වචනයක් ගන්න පොඩි දෙයක් පෙන්නන්න මේ බලන්න ලොජික් කියන්නේ කොටස ගත්තොත් ස්ටඩි කියන එකනේ හරි දැන් බලන්න ෆෝන් කියලා කියන්නේ සවුන්ඩ් කියන එකනේ ග්‍රීක රූට් එක එතනින් හදන ටෙලිෆෝන් ටෙලි කිව්වොත් වෙන එකක් දැන් ෆෝන් කියන්නේ සවුන්ඩ් එකෙන් එහෙම හදන ටෙලි කිව්වොත් දුර කියන එකනේ ටෙලිවිෂන් ටෙලිපති ටෙලිග්‍රෑම් ඒක
කියන්නේ දුරස්ත කියන ටෙලිවිෂන් ඈත තියෙන දේවල් රූප පෙන්වන ටෙලිවිෂන් එක. right එහෙම හැදෙනවා. right එහෙනම් මෙන්න මේ ටික මම මේ අද මේ උගන්වන්න ඉවර කරනව නෙවෙයි. අද මම මේ පටන් ගත්තේවත් නෑ. මට අවශ්‍ය කරන්නේ මේවා අපි මෙහෙම තමයි ඉගෙන ගන්න කියලා පෙන්නන්න. ඇත්තටම ඔයාට මේකට මාසයක් ජූන් වෙලා බලන්න. ඔයාට මේ මාසෙදී යම්කිසි වෙනසක් තියෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ තියෙන අපේ සිලබස් එක. ලංකාවේ ඕනම විශ්වවිද්‍යාල ළමයෙකුට විශේෂයෙන්ම බාහිර උපාධි Center for Distance and Continuing Education. බාහිර කියන්නේ දුරස්ත සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, ලංකාවේ ඕනම විශ්වවිද්‍යාල සිසුවෙකුට අවශ්‍ය කරන දේවල් සිලබස් එක මගේ ළඟ තියෙනවා. මම දන්නවා ඒක කොහොමද කරන්නේ. right ඒක ඉතින් ඔයාලට දෙන්න ඕනේ නැහැ. මම දන්නවනේ පේපරේ ඉන්නේ මොනවද කියන්නේ. ඒක දැනගෙන තමයි අපි උගන්වන්නේ. right එතකොට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ එහෙම ගත්තාම හැදෙන විදිය නම් ඉංග්‍රීසි හැදෙන්නේ කොහෙන්ද? ග්‍රීක සහ ලතින් භාෂාව ඇවිල්ලා බ්‍රිතාන්‍යයට ඇවිල්ලා එකට එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. එච්චරයි ඔළුවට ගන්න ඕනේ. වෙන මොකුත් යන්න එපා. තේරුණානේ? සිංහලෙත් හොඩියක් තියෙනවා. දැන් අපි හොඩි නැති දේවල් තියෙනවා ලෝකේ. මොනවාද? දැන් චීන භාෂාව ගත්තොත් එහෙම නිශ්චිත හොඩියක් නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ මොකද්ද? චිත්‍රාක්ෂර තියෙනවා. චිත්‍රාක්ෂර. මොකක්ද චිත්‍රාක්ෂර කියන්නේ? දැන් අපිට හිතා ගන්න බෑ. මම හිතන්නේ සාමාන්‍යයෙන් 3-4000ක් දැනගන්න ඕනේ මේ වගේ චීන භාෂාවේ කතා කරන හොඩි ගැන අක්ෂර වින්‍යාස ගොඩාක් තියෙනවා. හැබැයි ඉගෙන ගන්නවා. දැන් කැලණි විශ්වවිද්‍යාලය ගත්තොත් චීන වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා, කොරියන් වෙනම ඩිපාර්ට්මන්ට් එකක්, ජපනීස් වලට වෙනම තියෙනවා. මොකද ඒ රටවල් ප්‍රබලයි. දැන් වෙන රටවල සිංහල වලට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවද? නෑ අනේ අපේ රටේ විතරයි තියෙන්නේ. දැන් මේ අකුරු විද්‍යාව නිශ්චිත වශයෙන් මේ අකුරු මෙහෙම අපිට බලන්න බෑ. මේවා right මෙහෙම එනවා, ඔන්නෝම යනවා. ඉතින් මේව මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. right මේ මම දැනගෙන නෙවෙයි කියන්නේ. මෙන්න මේ වගේ දේවල් නේ තියෙන්නේ. මෙතන සමහර දන්න අය ඉන්න පුළුවන්. ඔන්න. දැන් මොකක්ද කියලා අපිට හිතා ගන්න. ඉගෙන ගන්නකොට පුළුවන්. නමුත් මේවාර නිශ්චිත අකුරු නෑනේ. නිශ්චිත ස්වභාවයක් නෑනේ. වෙනස් වෙනවනේ. උඩාක් ඉගෙන ගන්න මෙතන. හැබැයි ඉංග්‍රීසි වල ඇත්තටම එහෙම එකක් නෑ. අපි ගොඩාක්ම සරලව මේක හරියට ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි මේ ඉංග්‍රීසි කියලා කියන්නේ. මම මේ ඇත්තටම වෙන මොකුත් කය ගහන්න නැතුව උගන්වලා පෙන්නන. හරි? මම කැමති එහෙම කය ගහලා පෙන්නනට වඩා උගන්වලා අපි මොකද්ද කරන්නේ කියන එක තමයි පෙන්නන්නේ. මම තව දෙයක් කියන්නම්. මේ ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ ගොඩාක් සමානකම් තියෙනවා. පැහැදිලිව සමානකම් තියෙනවා. ඒ වගේම අසමානකම්ත් තියෙනවා. දැන් හෝඩිය අර සිංහල අක්ෂර ව්‍යංජන එකතු වෙලා හැදෙන වගේම ඉංග්‍රීසියත් හැදෙනවා. ඉංග්‍රීසි භාෂාව භාෂා ගණනාවක් එකට එකතු වෙලා හැදිච්ච එකක්. සිංහල භාෂාව වගේම. ඒ කිසි ගැටලුවක් නැහැ. ඒකට ඕගොල්ලෝ එකගයි නේ. ඕගොල්ලෝට බැලුවත් තේරෙනවා අත්ත තමයි මේ සීන් එක ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ තේරෙනවා. හැබැයි පොඩි වෙනස්කම් හිතක් තියෙනවා. right දැන් අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ගත්තොත් එහෙම මේ බලන්න. අර ඉංග්‍රීසි වල සිංහල වල බලන්න අපි දන්න භාෂාව. සිංහල ගත්තොත් මේ සිංහල භාෂාව කතා කරන්න එකක් ලියන්න එකක්. ඒ කියන්නේ සිංහල වල තියෙනවා අපි දැන් මේක වරද්දගෙන ඉංග්‍රීසි වල තියෙනවා කියලා තමයි හිතන් ඉන්නේ. ස්පෝකන් සිංහල එකක් තියෙනවා. හරිද? ස්පෝකන් සිංහල තියෙනවා. ඒ වගේම එකක් එනවා මොකද්ද? රයිටින් සිංහල. මට දැන් කියන්න ඕගොල්ලෝ ක්ලාස් යන්නේ නැත්නම් දැන් නෙවෙයි අර ඕගොල්ලෝ ඉගෙන ගත්තේ ඒ කාලේ හරි ඕ ලෙවල් කරන කාලේ හරි ඒ ලෙවල් හරි පන්ති ගියේ ස්පෝකන් සිංහල වලද රයිටින් වලද? මට කියන්න ඕගොල්ලෝ පන්ති ගියේ රයිටින් වලටද ස්පෝකන් වලට? සිංහල ගත්තොත්
කියන්නේ සිංහල වල ඔයා පන්ති ගියේ මොකටද කියන්නේ රයිටින් වලට අන්න හරි සිංහල කතා කරන්න කවුරුත් ඔයාට කියලා දෙන්න විදිහක් නෑ මේ මිනිහට nobody can teach කාටවත් teach කරන්න ඇයි හේතුව teach කරන්න ඕනේ නෑ තමන්ගේ මව භාෂාව ඕටෝ කතා ඇයි neuro linguistic neurological නහරගත වෙලා තියෙනවා ඉපොද්දනකොටම කතා කරා දැන් වෙලා තියෙන කතා කරන්නත් බෑ භාෂාව වෙලා නැත්තේ ඇයි බෑග්ග්‍රවුන්ඩ් ඔයාලට එවන ප්‍රශ්නේ වන්නේ හැම ප්‍රශ්නයක්ම මට chat එකක් විදිහට දාන්න මම මෙතන බලනවා බෑග්ග්‍රවුන්ඩ් එකක් නෙන්නේ ඇත්තම ගත්තොත් සිංහල වලදී කතා කරන එක ලියන්න එක හැබැයි ඉංග්‍රීසි වලින් ගත්තොත් ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මම උදාහරණයක් පෙන්නන්නම් ඉංග්‍රීසි ගත්තොත් සම්පූර්ණ වෙනස් වෙනවා මොකද වෙන්නේ මේකේ written English ඒ වගේම spoken මේ English මේ දෙකම සමානයි same writing English එකයි spoken English එකයි දෙකම සමානයි එහෙනම් මොකද්ද මේ spoken English කියන්නේ මේ වෙනින් සමාජය හදාගෙන එතකොට නීති පන්ති වල ළමයි එන්නේ එහෙමනේ හදාගන්න මතක තියාගන්න සිංහල භාෂාවදී ස්පෝකන් සිංහල කියලා කියනවා කොටසක් දැන් ඔයා මේ පන්තියට එනකොට අම්මට කියලා ආවද මෙහෙම මා අර තිලිනගමගේ නැමැති පුජ්‍යලයාගේ පන්තියට සහභාගී වෙන්නේ මවතුමිය මා පන්ති වලට මට ආහාරය පිසින්න ආහාරය මට පිළිවෙල කරන්න ඊට අවරට යන්න හෝරා දෙක තමත් නැහැ මාර පන්තියට සම්බන්ධ වෙ යුතුයි කොහොම කතා කරන්නේ මේව කතා කරනවා රජ කාලේ නාට්‍යවල කතන්දර. එහෙනම් අපි කතා කරන්න එකක්. හැබැයි ලියනකොට ලියන්න ඕන පිළිවෙලට. මාගේ නම තිලිනගමගේ. මම තිලිනගමගේ බිරි. ඇය නිල්මිණිය. අර ඇය නිල්මිණිය. ඇය යහපත් දරුවෙක්. අපි කතා කරනකොට ලියනකොට එකක්. පැහැදිලියි. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් ලියනම තියාගන්න. ඉංග්‍රීසි වලදී අනිවාර්යයෙන්ම ලියන්නේ කියන්නේ දෙකම එකයි. ලියන්නේ කියන්නේ දෙකම එකයි. හරි නේද? කිසිම ගැටලුවක්. ලියන්නේ එක කියන්නේ එක. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ වන්න බලන්න. දැන් අපි ගත්තොත් මේ බලන්න බාහිර උපාධි ළමයින් තියෙන පේපරේ මම පෙන්නන්නම්. දැන් මේක ඇවිල්ලා විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් තියෙන පේපරේ. මේ පහුගිය දවස්වල පවත් අපි උගන්වපු මේ විදියටම ආවා. right කියන මේ papers මම දෙනවා පන්තියට සම්බන්ධ වුණාට පස්සේ. කොහොමද පේපරේ හැදෙන ස්ට්‍රක්චර් එක Department of English and Teaching DELT right බාහිර උපාධි සිසුන්ට ගත්තොත් මීට වඩා පේපරේ ටිකක් සංකීර්ණයි. මීට වඩා පේපරේ අමාරුයි. දැන් මේ ආසන්න පේපරයක් අපිට තියෙන එක ඒ කියන්නේ ජපුරු පේපරුත් තියෙන මේ කැලණි පේපරයක් මම ගත්තේ. පේපර් වල විශේෂත්වයක් නැහැ. ග්‍රැමර් ටික වෙනස් වෙන්නේ නැහැ. ජපුර කියලා කොළඹ කියලා මෙහෙ කියලා එහෙම වෙනස් වෙන්නේ නැහැ. ලංකාවේ ඕනම විශ්වවිද්‍යාලයක ළමයින්ට මේක ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසිනේ ග්‍රැමර් ටිකනේ. ඒක එහෙම වෙනස් වෙන්නේ නැහැ නේ තනින් තනට. right? ඒතර ආසන්න වශයෙන් මේ දීප පේපරේ තමයි මේ තියෙන්නේ. Center for Distance and Continuing Education. right? ඒ කියන්නේ මේ අනිවාර්ය ඉංග්‍රීසි එක මේ කරන්නේ අපි. අනිවාර්යෙන් ළමෙක් ලියලා පාස් වෙන්න ඕනේ ඉංග්‍රීසි එකක් තියෙනවනේ. අන්න ඒක අපි මේ කරන්නේ. එතකොට මෙහෙදී මේ තියෙන මේ පේපරේ තියෙන. පේපරේ සාකච්ඡා කරන්න යන්නේ නැහැ මම. මේ තියෙන ස්වභාවය මම ඔයාලට පෙන්නනවා. ඒ වගේ පොඩි පැරග්‍රාෆ් දීලා ඒ වගේ ටොපික්ස් ලියන්න ඕන මේ වගේ ග්‍රැමර් හොඳට පුළුවන් වෙන්න ඕන ටෙන්සස් ටික පුළුවන් වෙන්න ඕන මේ වගේ ඡේද දුන්නට පස්සේ පුළුවන් ඉතින් අපි ඒක පේපර් ක්ලාස් දෙකක් තියෙනවා පේපර් ක්ලාස් දෙකට සම්බන්ධ වෙනකොට අනිවාර්යෙන්ම ඒක සම්පූර්ණයෙන්ම ඔයාලට
cover වෙනවා. right ඉතින් ඒක නිසා අපි වෙනම group එකක් හදනවා පන්තිට සහභාගී වෙන ළමයි. දැන් මේ group එකේ හිටියන මොකෝ හැමෝම පන්තිට සහභාගී වෙන්නේ නැහනේ. හැමෝටම link එක දෙන්න ගියාම විකාරයක්. ඒක නිසා අපි දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි. මේ පාඨමාලාවේදී අපි දැන් බලන්න W question තියෙනවා මේ. අවශ්‍ය කරන grammar ටික සියලු දේම paper එකට අවශ්‍ය කරන දේ මොකද දවස් 5කින් අපිට අපි අවශ්‍ය කරන දේවල් ටික cover කරනවා. ඒක වෙනසක් නැහැ. right මේ දවස් 5යි. paper class එකේදී අවශ්‍ය කරන ඒවා සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ළමයෙක් කොහොමද හුරු කරන්න ඕනේ මේ වගේ පොඩි grammar කතා කරන වගේම paper class එකේදී හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට grammar level එකක් දෙන්න මම උත්සාහ කරනවා. උදාවට paper සාකච්ඡා කරනවා. මට තේරෙනවාට සහභාගී වුණාම බලා ගන්න පුළුවන්. right එතකොට අපි මේ පන්තියේ අහන්න ඔයාලගේ තියෙන ප්‍රශ්න මොනවාද? අහන්න. අර තියෙන ඔක්කොම ගැටලු අහන්න. ප්‍රශ්න නැති කොටසක් දෙන්නේ අපි මුළු මාසෙටම ගන්නෙ. ඔව් මුළු මාසෙටම ගන්නෙ රුපියල් 1000ක් විතරයි. මාසෙට දවස් මුළු මාසෙටම ගන්නෙ රුපියල් 1000ක් විතරයි. ඒ 1000 ගෙවුවහම ඉතින් අපි බොරුවට මේ නොමිලි කරනවා කියන්නේ මෙහෙමයි. දැන් සමහර නොමිලි කරනවා කියලා දවසක් නොමිලි කරනවා කියලා එක දවසක් සල්ලි අරගෙන එහෙම කරන. ඒ වගේ බයිල ගහන්නේ අපි. මාසෙට දවස් 20ක් වගේ පන්තිට ජොයින් වෙන්න පුළුවන් රුපියල් 1000යි මාසෙට ගන්න. හරි. එතකොට ඔයාට එච්චරයි ගෙවන්න තියෙන අපි මොනවා ටියුට් වලට සල්ලි දෙන්න අරගයි මේකයි මේ ටිකටම අපි සල්ලි ඉතුරු කරන්නේ. ඒක දැම්ම අපේ ගෲප් එකට ඉතුරු වෙලා ගියා. එච්චරයි. වෙන මුකුත් නෑ. අනිවාර්යෙන්ම පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. right ඒ වගේම මන්ඩේ පන්ති අනිවාර්යයෙන්. වෙනස්ඩේ නිවුස්පේපර් සාකච්ඡා කරනවා සැටර්ඩේ ජොයින් වෙන්න පුළුවන් ගොඩාක් හොඳයි. වාට ඉක්මනින්ම ෂාප් කරගන්න පුළුවන් නේද? ඔව් එහෙම පේපර් ක්ලාස් එකට වෙනම එහෙම එකක් නැහැ. මේ පන්ති ඔක්කොටම තමයි මේ පන්ති ඔක්කොටම සියල්ලටම මාසෙටම 1000යි ගන්න. ඕන කෙනෙකුට. right අපි ළමයි හූරගෙන කන්නේ දැන් ගොඩක් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ උගන්වන්න බැරුවානේ අපි මේ යපෙන්න මේ රුපියල් 1000ක් අරගෙන මෙච්චර ගන්නව නෙවෙයි. අපි අර ළමයන්ට දීලා තියෙන chance එක. හරි. මොකද දැන් මෙතන ආයේ ඉන්නේ මෙතන දහස් ගණන් ආයතන වලට පූජා කළා ආයතන වල මේව කළා රැවටිලා මෙලෝ හතරක් බැරි ළමයි ගොඩක් අය ඉන්නේ. එක එක්කෙනාට. ඔව්. පේපර් ක්ලාස් එකටයි ඒ ඔක්කොටම තමයි රුපියල් 1000ක් අය කිරි. එහෙම නැතුව ඉතින් එහෙම නැතුව කරන්න බෑනේ ඉතින් මා නොමිල කරන්න පුළුවන් ද මුළු මාසෙම මේව කරගෙන උදේ හවස මේව කරගෙන. මේ බිල ගෙවන්නේ කොහොමද? රජයෙන් බිල ගෙවනවද? නෑනේ. right දැන් ගොඩක් අය මේ කියන අපේ 1000 දීලේ නැතුව 2000 දීලා යවන අය අපි සමහර අපි ගැන දන්නේ නැහැනේ සමහර. වෙන කාට හරි 3000ක් විතර දීලා යනවා. විභාගෙත් නෑ මිනු හතරක් තේරෙන්නේ නැහැ අලුතින් දෙයක් ඉගෙන ගන්නෙත් නෑ. හැමෝම group එකට message එකක් දාන්න. Taman join group එකට මේ class එක ගැන තමන්ගේ අදහස දාන්න. ඒක වටිනවා ඉස්සරහට යන්න. group එකට හැමෝම ආන්න ප්‍රශ්න අහන්න. group එකට හැමෝම message එකක් දාන්න තමන් join වෙන්න නැතේ මේ number එකට මට message එකක් දාන්න join කරන්න. අපි වෙනම group එකක් හදනවා. එතකොට එයාට සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මට identity එකේ ෆොටෝ එකක් එවන්නම ඕන. ID card එකේ ෆොටෝ එකක් අනිවාර්යෙන්ම එවන්න ඕන. විශ්වවිද්‍යාලයේ නම ID එකේ ෆොටෝ එකක් එවන්න ඕන. අපි යම්කිසි කාලයක් දෙනවා ළමයින්ට පන්තියට සහභාගී වෙන්න රෙජිස්ටර් වෙන්න කාලයක්. ඊට පස්සේ දවස් 20ම සහභාගී වෙන්න පුළුවන් විදිහට අපි හදනවා. අවශ්‍ය කරන වීඩියෝ දෙනවා. හැමදාම නෙවෙයි. හැමදාම මේ දවස් 5 වීඩියෝ දෙන්නේ අපි. අවශ්‍ය කරන පාඩම් වල වීඩියෝ දෙනවා ඉල්ලුවත් නැත. අපි එහෙම හදලා තියෙන්නේ අපේ channel එක. right මොකද්ද කියන්නේ?
තමා කොහොමද සර් පේමන්ට් ඉතින් අර සුබුදු පරිදි ඉතින් ස්ලිප් එක ලියලා ස්ලිප් එකේ නම ලියලා ඩෙන්ටිටි කාඩ් එකේ එකත් එක්ක එව්වම ඇති පේපර් ක්ලාස් එකේදී ඕනම කැම්පස් එකේදී පේපර්ස් අනිවාර්යෙන්ම පේපර් ක්ලාස් එකේදී මෙහෙමනේ ඕගොල්ලෝ ගොඩක් අය වරද්දන් තියෙන එක දෙයක් තියෙන මේක ඇවිල්ලා සමාජ විද්‍යාව නෙවෙයි මේක ඇවිල්ලා ආර්ථික විද්‍යාව නෙවෙයි මේක ඇවිල්ලා මේ ඉතිහාසය නෙවෙයි දැන් අපි මනෝවිද්‍යාව ගත්තත් කැම්පස් එකකින් කැම්පස් එකට වෙනස් වෙනවා සිලබස් එක ඉංග්‍රීසි වල ප්‍රසන්ට් ටෙන්ස් එක වෙනස් වෙනවාද ජපුරට එක පර්ෆෙක්ට් එක ජපුරට වෙන පර්ෆෙක්ට් එක ප්‍රසන්ට් කන්ටිනියු එක කැලණියට වෙනස් වෙලා රුහුරට මේ වෙලා රජරට එකක් ඇවිල්ලා පේරට එකක් එනවා එහෙම එකක් එන්නේ නැහැ ටෙන්සර්ස් ටික ඔක්කොම එකයි අපි ජපුරේ වත් කරන අපි රුහුණේ වත් කරන අපි කැලණියේ වත් කරනවා එතකොට වාට තේරෙයි කොහොමද ඉතින් පේපරේ මෙහෙම තමයි ඒක ගැන බය වෙන්න එපා. නිකන් බොරු වැඩක් ජපුරට එක දවසක් මෙහෙම මොනවයි කරන්නේ එහෙම කරලා ඉතින්. දෙගොල්ලටම එකක් තියෙන්නේ. මම මේ කියන්නේ ජයවර්ධනපුර තියෙන අර අනේ මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කරන සබ්ජෙක්ට් එක නෙවෙයි. අපි කරන්නේ කම්පල්සරි ඉංග්‍රීසි එක. අනිවාර්යෙන් පාස් වෙන්න ඕන එකක් තියෙන්නේ. අන්න ඒක. හොඳට මතක තියාගන්න. කැම්පස් ID එක හරි නැෂනල් ඩෙන්ටිටි එක හරි අනිවාර්යෙන්ම. අපි එහෙම දෙන්න බැරි කෙනෙක් ඉන්නවනම් ගන්න. ලක්ෂයක් දුන්නත් ගන්න. රෙකෝඩින් දෙන්න බැරිද සර් සිග්නල් ප්‍රොබ්ලම් එකක් තියෙනවා හරි මුලින්ම ජොයින් වෙන්න අවශ්‍ය කරන රෙකෝඩින් දෙනවා එහෙම කාටවත් මේ දවස් පහේ රෙකෝඩින් දෙනවා කියලා පන්තියට එන්න එපා වෙන පන්තියකට යන්න එහෙම අපි පොරොන්දු වෙලා ළමයි බොරු කියලා ගෙන්න ගන්න දවස් අහගන්න හොඳට මේ වචන ටික දවස් 5ක් පන්ති කරලා වීඩියෝ 5ක් ඔයාලට හම්බ වෙන්නේ නැහැ ලොවේ ඔයා වෙන පන්තියකට යන්න හැබැයි අපි හිතමු උදාහරණයක් විදිහට ගමු අපි හිතමු පැසිව් වොයිස් අනිවාර්ය වීඩියෝ එක දෙන්න. අපි උදාහරණයක් ගමු බාචා data analysis. අනිවාර්යෙන් වීඩියෝ එක දෙන්න. ඒක අපි හදලා තියෙනවා. අවශ්‍ය කරන පාඩම් වල දෙන්න. එහෙම නැතුව මේ නිවුස් පේපර්ස් කරන හැමදාම මේ වාට වීඩියෝ එකක් පරිත්‍යාග කරන්න බෑ. ඒක බොරු කතාව. වෙන පන්තියක් හොයාගන්න ඔය කියන්නේ අපහසුතාවයක් තියෙනවා නම් ඒ වගේ. හැබැයි දවස් 5ක් තියෙනවා. අඩුම දවස් 3ක්වත් 4ක්වත් පන්තිට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ළමයින්ට හදලා තියෙන අසාධාරණයක් නොවන විදිහට. හරි. ID ෆොටෝ එක කැම්පස් එක දාන්න ඕනි සර්. දැන් අපි ඇඩ් වෙලා ඉන්න ගෲප් එකට නෑ. ඒකට දාන්න එපා. ප්‍රයිවට් එවන්න. ප්‍රයිවට් එවුවට පස්සේ ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ මම වෙන ගෲප් එකට ඔයාලා දානවා. මොකද ඒකේ ඉන්නේ දැන් ඔය පන්තියේ ඉන්න ඕන කොටසක් නෙවෙයි. නිකන් අර ජොයින් වෙන ලින්ක් එක දැම්මා. අර ජොයින් වෙන මෙයා ජොයින් වෙන ලින්ක් එක ක්ලික් කරනවා නේ. මේ උමනාකය නෙවෙයි ඉන්නේ. මේ ජොයින් වෙන හරි බැලුවා හරි. එහෙම අයිඩියා එකක් නැහැ නේ මොකක්ද කින්ද මන්ද එහෙම එකක්වත් නැහැ. ඉතින් ඒක නිසා උමනාවෙන් වැඩ කරන ටික එන්න මාත් එක්ක අනිත් එක යන්න. කිසිම අවුලක්. හරිද? මොනවද තව තියෙන ප්‍රශ්න? ආන්න රෙජිස්ටර් වෙන්න මම දිනයක් ඒක කියන්න හැමෝටම රෙජිස්ටර් වෙන්න පුළුවන් රෙජිස්ටර් වෙනවා කියන්නේ ඇත්තටම අපි දැන් හැමෝටම ලින්ක් එක දෙන්න බෑ ළමයි පිළිවෙලක් නැහැනේ අපිට අපේ ගෲප් එකට යන්න මේ මාසේ ඒකට වාට මේ මාසේ සම්පූර්ණයෙන් පන්තියට සහභාගී වෙන්න අපේ පාසල සියලුම පන්ති මොනවද තව තියෙන ප්‍රශ්න අහන්න මොනවද තියෙන ගැටලු වලට හරි අත රෙකෝඩින් එක මම බලන්නම් දෙන්න try කරන්න අත කරපුවා ඒකට අදහසක් ගන්න පුළුවන් හැමෝටම right එහෙනම් හරි සාමාන්‍යයෙන් අපි 8ට වෙලාවට පන්ති පටන් ගන්නවා අද පොඩ්ඩක් අර හිමිහි වුණා ඒ වගේම අපි පැය දෙකක් කරනවා පන්තිය අද පළවෙනි දවසේ නිසා ඔළුවට බරක් දෙන්න හොඳට මම කැමතියි ඒක නිසා තමයි වාට මේ එක දුන්නේ අපි ගොඩාක් ළමයිට බොරු කියලා අරව මේව කතා කරලා කැමති නෑ වැඩ කරන්න කැමති නම් මම උගන්වන දේ කැමති නම් සහභාගී වෙන්න ඇත්තටම නැත්නම් ඔයා වෙන පන්තියක් හොයාගන්න පුළුවන් ඕන තරම් පන්ති තියෙනවා වාගෙන යන්න පුළුවන් සමන් ජොබ් එකක් කරන කෙනෙක් එතකොට මට මිස් වෙනවා මොකද්ද ඔයාට මිස් වෙන්නේ කීයටද එතකොට මට කරන්න කියන්නේ දැන් මම සෙන්සුරාදාත් කරනවා ඉරිදාත් කරනවා
ඊට කරන්නේ උදේ 4:00 මොකක්ද මට කියන්නේ උදේ 2ට කරන්නද 4:00 කරලා 6:00ට 6ට 6 කාලට විතර වාට යන්න පුළුවන්. එතනින් එහාට ඔයා ජොබ් එකට යනවා නම් උදේ 5ට කරන්න දෙයක් නැහැ. හරි. දැන් ඊට පස්සේ මේ අනිත් එක තමයි 8ට දෙන්නේ. ඉතින් ඔයා 10ට නම් ගෙදර එන්නේ අපේ මේ පන්තියේ සෙට් වෙන්නේ නැහැ. එහෙම නැතුව මොකද මමත් ඉස්කෝලේ මම ළමයින්ට උගන්වනවා මට වෙන පන්ති තියෙනවා. ඉතින් අපි අපේ රාජකාරියකුත් තියෙනවා ඒවත් කරන්න ඕන එක තමයි කරන්නේ. ඒක තමයි මේ ටයිම් එක දාලා තියෙන හැමෝටම අතර මට කරන්න දෙයක් නැහැ. ස්පීකින් ස්පෝකන් එකක් තාම නැහැ මොකද යුනිවර්සිටි ළමයිට ස්පෝකන් එකක් ඉස්සරහට මම පටන් ගන්නවා. දැන් මේ දවස්වල ගොඩාක්ම එක්සෑම්ස් තියෙනවා. ස්පෝකන් එකක් දාගෙන බෑ මොකද ළමයින්ට එක්සෑම් එක කරන්න. right ඒක මම ඉස්සරහට කරනවා. So Wednesday newspaper class එක තියෙන්නේ මේ සතියේ. ඔව් තියෙනවා. join වෙන්න chance එක දෙනවා. You can register වෙන්න ඕන. ඒකට මම chance එක දෙනවා. Wednesday class එක තියෙන මේ සතියේ. බලමු. join වෙන්න කැමති කට්ටිය. news Wednesday Saturday විශේෂයෙන්ම රචනා newspapers කරනවා. රචනාව ඒ කියන්නේ විභාගෙට එන රචනා set එකක් තියෙනවානේ. ඒව දෙනවා පාඩම් කරගන්න ළමයින්ට. ඒ වගේම පත්තර කර කර ෂාප් කරනවා මේක. right පොඩි තැන ඉඳන් කියලා දෙනවා මම. ඒක හරි වැටෙනවා. right okay. time table එක අවශ්‍ය කරන එක මම දාන්නම්. chat වල. මොනවද තව තියෙන ප්‍රශ්න? අද පන්තිය ගැන හැමෝම කමෙන්ට් එකක් දාන්න. හරිද? දැන් මෙහෙමයි මම කියන දේ තේරෙනවා නම් වොයිස් එක වට ඔළුවට යනවා නම් පැහැදිලි නම් මොකද්ද කියන්නේ කියලා තේරෙනවා නම් අවබෝධයක් එනවා නම් පන්තියට join වෙන්න. මඤ්ඤම් වගේ නම් ඇත්තටම මේ ඔයාට ගැළපෙන ගුරුවරයා නෙවෙයි වෙන කෙනෙක් වගේ. මොනවද තියෙන ප්‍රශ්න? කියන්න. right okay. WhatsApp වලින් මට මැසේජ් එකක් දාන්න මොනවා හරි. group එකට මැසේජ් එකක් දාන්න ඕගොල්ලෝ සහයෝගයක් විදියට. හැමෝටම අනිත් අයට බලා ගන්න පන්තිය ගැන. right මෙහෙම අපි මුලින්ම දානවා අපි ටියුට් අවශ්‍ය කරන දේවල් ඊට පස්සේ ඒ වගේ print out ගන්න මම අවශ්‍ය කරන ටියුට් ටික ඔක්කොම දානවා පාඩමට print out අනිවාර්යෙන්ම ගන්න right අරගෙන දැස් වෙන්නේ ඊළඟ දවසේ පන්තියට සඳ මේ ටයිම් එක කොහොමද තියෙනවා right එහෙනම් group එකට comment එකක් දාන්න thank you very much හැමෝම join වුණාට මාව විශ්වාස කරලා එන පිරිසට අනිවාර්යයෙන්ම විභාග පාස් කරගන්න අපේ පන්තියේ දායක වෙනවා. ඒක ස්ථිරයි. right okay මේ දවස් පහම පැය දෙක ගානේ සර් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම පැය දෙක ගන්න තියෙනවා. සර් මම shift එකට වැඩ කරන්නේ. ඒ නිසා එක සතියක් මට ක්ලාස් එකට join වෙන්න විදියක් නැහැ. ගන්න පුළුවන්. ඔව් ඔයා group එකේ ඉන්නකොට මම group එකට සමහර වීඩියෝස් දානවා. අනිවාර්යයෙන්ම note එක දානවා. මම මේ ලියන එක අනිවාර්යයෙන්ම දානවා. ස්ථිරයි. right වෙනසක් නැහැ. okay thank you very much. තේරෙනවා අඩුවක් නැහැ. group එකට message එකක් දාන්න. right එහෙනම් bye. have a good night everybody. bye. thank you very much.